අවසරයි ස්වාමීන් වහන්සේ අදත් සුපුරුදු පරිදි සසරේ නිවනට මාතෘකාව යටතේ 6 වන ධර්මදේශනාව ආරම්භ කිරීමටයි අපි දැන් සූදානම්ව සිටින්නේ. මේ ධර්මදේශනා මාලාව මෙහෙයුම් ලබන්නේ අපි කවුරුත් දන්නා විචිත්‍ර ධර්ම කතික කහපොළ ශ්‍රී සද්ධර්මා මහා විහාරය මරදන් කල්ල කරුණාගල මිහින්තලේ චිත්ත විවේකාරාමයේ උබ මහා විහාරාධිපති කම්මට්ටානාචාර්ය අතිපූජනීය නම කියන අවසරයි තපෝවනේ අරිය ජද ස්වාමීන් වහන්සේ විසිනුයි. මා දැන් ඉතා ගෞරවයෙන් පාද නමස්කාරව ආරාධනා කර සිටිනවා ධර්ම මණ්ඩපයේ වැඩ සිටින තපෝවනීය අරිය දජ ස්වාමීන් වහන්සේට ධර්ම දේශනාව ආරම්භ කරන ලෙසට සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. සද්ධා විසම්පන්න කාරුණික පින්වත්නි, අද දවසේ සෝම් තාක්ෂණය හරහා ලෝකේ පුරා විසිරවා හරින ධර්ම දේශනාවක් සිදු කරන්නට සූදානම් වෙන්නේ. මේ ධර්ම දේශනා මාලාවක් අපි සෑම සතියකම එක දේශනාව බැගින් සිද්ධ කරගෙන යනු ලබනවා. මේ පෘථග්ජන පුච්චලේක් ආර්ය භාවයට පත් වෙන්නේ කොහොමද? සම්මා දිට්ඨිය තුලින්. සම්මා දිට්ඨියට පැමිණිලා ආර්ය භාවයට පත් වෙන්නේ කොහොමද කියන කාරණය සම්බන්ධව මේ කරුණ ඊ타ත්ම නිවැරදිව ලස්සනට විස්තර කරන සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ මූල පරියාය වර්ගයේ 9 වෙනි සූත්‍රය සම්මා දිට්ඨි සූත්‍රය. සාරිපුත්ත හාමුදුරුවෝ මේ සූත්‍රය දිගහරින්නේ විවිධ ආකාරයෙන් විවිධ කරුණු ඒක රාශී කරගෙන විවිධ කරුණු පදනම් කරගෙන මේ පෘථග්ජන පුච්චලයා ආර්ය භාවයට, ආර්ය කියන්නේ ශ්‍රේෂ්ඨ උතුම් පුච්චලේ බවට පත් වෙන්නේ පෘථග්ජන පුච්චලයා. පෘථග්ජන පුච්චලේ කියන්නේ පස්පව් දස කුසල් කරන අය, පෘථග්ජන අය. එයින් සදහටම වැළකීලා නම් යම් කෙලස් ප්‍රහීන නම් පුනර්භවය අවසන් කළා නම් නාම රූප දෙකේ පැවැත්ම නැවැත්තුවා නම් මේ පුච්චලේ ආර්ය පුච්චලේ. එනිසා මේ පෘථග්ජන ස්වභාවයෙන් මිදලා ආර්ය භාවයට පත් වෙන්නේ කොහොමද? අද දීර්ඝ සංසාරේ නිමක් කොනක් පේන්නේ නැති අතීත භව අනන්ත අප්‍රමාණ අපි ගෙවාගෙන ඇවිල්ලා අද නැවතිලා ඉන්න ඉතාමත් ලස්සන තැනක, පිරිසිදු තැනක. ඒ මෙච්චර කාල පෘථග්ජන ස්වභාවය තුල වෙලිලා ආපු මේ මනස දැන් ආර්ය භාවයට පත් කරගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. එයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ දහම ලෝකේ පවතිනවා. ඒ දහම ලෝකේ පවතිනවා විතරක් නෙමෙයි අපි ඒ සඳහා සුදුසුකම් ලැබලා තියෙනවා. මොනවාද? මනසාත්ම භාවය. ඒ වගේම සත්පුරුෂය ආශ්‍රය කරනවා. දක්ෂණ ස්වභාවයෙන් මිදලා ආර්ය භාවයට පත් වෙන්න නම් නියත වශයෙන්ම අවශ්‍ය කරන කාරණයක් සත්පුරුෂ ආශ්‍රය. එනගේ ආශ්‍රය අපට ලැබිලා තියෙනවා. ඒ වගේම තථාගතයන් වහන්සේගේ උතුම් වූ නිර්මල පිවිතුරු මේ සද්ධර්මය දේශනා කරන ස්වාමීන් වහන්සේලා ලෝකේ පුරා වැඩ ඉන්න. ඒ ධර්මය හොඳින් ශ්‍රවණය කිරීමේ මානසික මට්ටමක් තියෙනවා. දෙදෙනාට.
ඒ මානසික මට්ටමත් එක්ක තමයි අදත් මනහට වාඩි. ඒ උසස් වූ මනසක්. ඒක තව දියුණු කරගන්න. තාම ධර්මය හරියාකාරවම අවබෝධුනේ නෑ. ඒක නිසා අදත් ඒ සාරිපුත්ත හාමුදුරුවෝ ඒ සම්මා දිට්ඨි සූත්‍රය තුළින් කුච්චලේක් ඒ පෘථග්ජන ස්වභාවයෙන් මිදිලා ආර්ය භාවයටපත් වෙන්නේ. සම්මා දිට්ඨි කියලා කතාවේ. කොහොමද සම්මා දිට්ඨිකයෙක් වෙන්නේ? කොහොමද දිට්ඨිය ඍජු වෙන්නේ? දිට්ඨිය කියන්නේ දකිනවා දර්ශනය. නිවැරදිව දකිනවා. පැහැදිලිව දකිනවා. පිරිසිදුව දකිනවා. ඒකට කියනවා සම්මා දිට්ඨිය. කොහොමද මේ දිට්ඨිය ඍජු වෙන්නේ? ඒ තථාගත දහමේ නොසෙල්වෙන පැහැදීමක් ඇති වෙන්නේ කොහොමද? සෙලවෙන පැහැදීමක් නෙමෙයි, චල සද්ධාාවක් නෙමෙයි, අචල සද්ධාාවක්. නොසෙල්වෙන පැහැදීමක් ඇති වෙන්නේ. ධර්මයට අනුගත වෙන්නේ කොහොමද? කියන කාරණයයි මේ කරුණ රාශියකින් එදා සාරිපුත්ත හාමුදුරුවෝ මේ සූත්‍රයේ දිගහැරිය භික්ෂුන් වහන්සේලා ඉදිරියෙන් තියාගෙන මම මේ වෙනකොට තණ්හාවට එනකම් ඔයත්ගේ මනස අරන් ආවා. ඒ කරුණු කාරණා එකින් එක විග්‍රහ කරලා. ජරා මරණයට හේතු කිව්වා, ජාතියට හේතු කිව්වා, භවයට හේතු කිව්වා, උපාදානයට හේතු කිව්වා, තණ්හාවට එනකම් අරන් ආවා. දැන් අද එතන ඉඳලා පටන් ගන්නවා. භික්ෂුන් වහන්සේලා අහනවා සාරිපුත්ත. ආශ්මත් සාරිපුත්‍රයන්. මේ සම්මාදිට්ඨිකයෙක් වෙන්න යම් පුජ්‍යලයක් සම්මාදිට්ඨිකයෙක් වෙන්න තවත් කරුණක් තියෙනවා. තවත් ක්‍රමයක් තියෙනවා. සාරිපුත්ත හාමුදුරුවෝ දේශනා කරන තවත් ක්‍රමයක්. මොකක්ද ඒක? එවත්නි තණ්හාව දන්නවා, තණ්හාවේ හේතු දන්නවා. තණ්හාව නැති කිරීම දන්නවා, නැති කිරීමේ මාර්ගය දන්නවා. මෙන්න මේ ක්‍රමයෙන්ුත් යම් කිසි කෙනෙක් පෘථග්ජන ස්වභාවයෙන් මිදිලා ආර්ය භාවයටපත් වෙනවා. ඒ කියන්නේ සම්මා දිට්ඨිකේ. දිට්ඨිය ඍජු වෙනවා. ධර්මයේ නොසෙල්වෙන පැහැදීමක් ඇති වෙනවා. කළ ප්‍රසාදයෙන් යුක්ත වෙනවා. ධර්මයට අනුගත කෙනෙක්. කර්ම හතරක් එතනක් තියෙනවා. තණ්හාව දන්නවා. තණ්හාව ඇලෙනවා සිත. නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාභි නන්දිනී සේයති ධම්ම කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. නන්දි රාග සහගත. නන්දිය කියන්නේ රාග කියන්නේ ඇලෙනවා. කැමැත්තෙන් ඇලෙනවා. නන්දි රාග සහගත. తත්‍රාභි නන්දිනී. ඒ තන සතුට වෙනවා. තිරිසන් ලෝකේ උපන්න ප්‍රතිසන්දි ගත්ත අවලස්සනම සතෙක් හැටියට උනහම පුළුවන්. අපි යන හරි අවලස්. නමුත් ඒ සතායේ ප්‍රතිසන්දියට ගත්ත තැනට ඇලිලා ඉන්නේ. එයා ඒ රූපයට කැමති. එයා ඒ විඳින වේදනාවට කැමති. එයා හඳුනා ගන්න සංඥාවට ප්‍රියයි. සංස්කාර ඒ විඥාණයට ප්‍රියයි. නන්දි රාග සහගත తත්‍ර අභිනන්දන ඒ තැන ඇලෙනවා. සෝකරහෙව තුර කියලා කියන අපි අපිරිසිදු සතෙක් නෙවෙයි. නමුත් ඒ සතයි භවයට ඇලුනා. ඒ සතාගේ තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. රූපයක් තියෙන සත්‍යයි. ඒ සත්‍යත් විඳිනවා. ඒ සත්‍යත් හඳුන ගන්න. වර්ගය හඳුන ගන්නවා, ආහාර හඳුන ගන්නවා, ලගින තැන හඳුන ගන්නවා. ඒව හඳුන ගන්න සංඥා. ඒ වේදනා සංඥා දෙක විඳිනව හඳුනා ගන්නවද සිත බලවත් කරනවා. එතන සිත ඇලෙනවා. ඒ තැන ඇලෙනවා. නන්දි රාජ සහගත తත්‍ර තත්‍රාදීනන්දි සියතිද කාම තණ්හා. ඒ කාමයන් නෑ. කැමැති දේ හොය. කාමයට ඇලෙනවා සිත. මනස ඇලෙනවා. ඒ තිරිසන් සත්‍යෝ ඕනම තිරිසන් සත්‍යෝ මං සත්‍ය දෙන්නේ විතරයි ගත්තේ. අපි අප්‍රිය කරන සතු දෙන්නේ කියන්නේ නෑ. තිරිසන් ලෝකේ ඉන්න සියලුම සත්‍යෝ ගත්තොත් ඒ භවයට කැමති ප්‍රිය කරනවා, ආශා කරනවා, ඇලුම් කරනවා. එහෙනම් මිනිස්සු රූපයට ඇලුම් කරනවා. නන්දි රාග සහගත
නන්දිය කියවේ කැමැත්ත, රාගය කියවේ නන්දි රාග සහගත. తත්‍ර తත්‍රා බිනන්දිනී. ඒ තැන ඇලෙනවා. එහෙන් දැක්කද මනරංග ඇලුනා. කනෙන් ඇහුවද මිහිරිද ඇලුනා. නාසයට දැනුණද සුගන්ධයක් සුගන්ධයක්ද ඇලුනා. නන්දි රාග తත්‍ර తත්‍රා බිනන්දිනී සේයති දං කාම තණ්හා. බලන්න පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒ තැන ඇලෙනවද? ඇලෙනවා. ඒ තමයි පෘථග්ජන ස්වභාවය. එහෙනම් අපි තාම ආර්ය භාවයටපත් වෙලා නැහැ. එයි. තණ්හාව දන්නේ. තණ්හාව හදන හේතු දන්නේ. තණ්හාව නැති කිරීම දන්නේ. නැති කිරීමේ මාර්ගය දන්නේ. අන්න යමෙක් ඒ පෘථග්ජන ස්වභාවයෙන් මිදලා ආර්ය භාවයටපත් වෙනවා. සාරිපුත්ත හාමුදුරුවෝ දේශනා කරනවා. එයා තණ්හාව දන්නේ. දන්නා විතර නෙමෙයි දකින්න. ඒ තමයි දික්ටි කියන්නේ. සම්මා දික්ටි. ඒක නිවැරදිව දකින්නවා. දික්ටි කියන්නේ දකින්නවා. දර්ශනය. පිරිසිදුව දකින්න. පැහැදිලිව දකින්න. එහෙනම් අපේ සිත ඒ තැන ඇලෙනවට අපි දැනගන්නත් ඕනි. දැක ගන්න. කොහොමද දැකගන්නේ? මනසින්. මනසින් දකින්න පුළුවන්. එතකොට තමයි සම්මා දිට්ඨියට එන්නේ. මනසින් නිවැරදිව දැනගන්නෙත් මනසින්. දැකගන්නෙත් මනසින්. තත්‍ර තත්‍රා බිනන්දිනී සේයති දං. නම් පොඩ්ඩක් කල්පනා කරමු මිනිස්සු විතරද? ඇයි දෙවියෝ? දිව්‍ය ලෝක හයේම ඉන්නේ. නන්දි රාග සහගත తත්‍ර తත්‍රා බිනන්දිනී සේයති දං එතනට ඇලිලා. මනස සිත එතනට ඇලිලා නැහැ. අපි දිවෙන් රසය ගත්ත රසය මිහිරි ප්‍රණීතයි. නන්දි රාග සහගත. එතන ඇලිලා සිත. කයෙන් පහස ලබනවා. ඒක සුමුදු ආස්වාද ජනකයි. සිත එතන ඇලෙනවා. මානසික අරමුණ ගන්නවා ඉෂ්ඨාරම්මන. අරමුණ ඉටු වුණාද? බොහොම සතුටෙන් උද්දාමයටපත් වෙනවා. සිත එතන ඇලිලා. එහෙනම් පෘථග්ජනයිද ආර්යද කියලා තම තමන් ලකුණු කරගන්න තමයි තියෙන්නේ. ලකුණු තම තමන් දාගන්න. මම බණ කියන්නේ නිවනට. මම බණ කියන්නේ පෘථග්ජන ස්වභාවයෙන් මිදලා ආර්ය භාවයටපත් වෙන්න මම බණ කියන්නේ. ඒකට තමන් ඉන්න தත්ත්වය තමන් ඉන්න එන තමගේ මනස කොහෙද තියෙන්නේ කියන කාරණය බණහන සියලු දෙනා දන්නවා. එනට තේරෙනවා. ඇලෙන තැන බලන්න. එහෙනම් කාම තණ්හා ඒ තැන ඇලෙනවා. දිව්‍ය ලෝක හයෙම ඉන්න සියලු දෙනා. භව තණ්හා භවයට ඇලෙනවා. රූපාවචර බ්‍රහ්ම ලෝකේ ධානයක් උපදවා ගත්තා නම් හරි මම දැන් ධානයක් උපදවගෙන තියෙන්නේ මට ගැටලුවක් නැහැ. හැබැයි ආ කල්පනා කරන්නේ මේ භවයේ විතර මේ භවයේ මිදුණාම එයා දන්නා මං හරි මං ඊගාවට යන්නේ අහවල් තැනට. ඒ ධානයේ අනුව යාසිත අදාගෙන ඉන්නවා. එතන ප්‍රිය කරනවා, එතන ඇලුම් කරනවා, එතන ආශා කරනවා. නන්දි රාග සහගත. තත්‍ර විනන්දේ. කාම තණ්හා භව තණ්හා. භවයට ඇලුම් කර. විභව තණ්හා. එද දික්කයත් එක්ක යෙදෙන. ඊගාව භවයක් නෑ මේ භවයේ තමයි ඔක්කොම තියෙන්නේ. විභව තණ්හා උච්ච දික්කයත් එක්ක. එහෙනම් මේ තෘෂ්ණාව ස්ථාන කීයක් මූලික කරගෙන හටගන්නේ? රූප තණ්හා. අන්න එකක්. බලන්න ඇලෙනවද නැද්ද? රූප තණ්හා. ශබ්ද තණ්හා. ගන්ධ තණ්හා. නන්දි රාග සහගත తත්‍ර తත්‍රා බිනන්දිනී සේයති දා. රසය රස තණ්හා. පොට්ටබ්බ තණ්හා. ධම්ම තණ්හා. අරමුණ වලට ඇලෙන. මහණෙනි මම කෙටියෙන් කියන්නේ අති දීර්ඝයි තෘෂ්ණාව කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. ඒකට රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. ප්‍රහයයි හවරතුන 18යි. අතීතයට හටගත්තා. දැන් බණහන්න වාඩි වුණේ දැන් මේ වෙලාවේ පොඩක් කල්පනා කරලා බලන්න උදේ ඉඳලා තිබ්බද කියලා. ඇලෙන ස්වභාවයෙන් මනසින් ඔය තැන්වලට තිබ්බා. අතීතේ වර්තමානයේ මේ මොහොතේ ඇලෙනවද? අනාගතේ ඇලෙනවද?
18 3යි 54යි. අධ්‍යාත්මික බාහිර දෙකක් තියෙන 108යි. මහණනි අන සාරිපුත්ත හාමුදුරුවෝ දේශනා කරන යමෙක් තණ්හාව දන්න. දන්න විතර නෙවෙයි දකින්නවා. තණ්හාව දකින්නවා. හේතු දකින්නවා. තණ්හාවේ හේතු. මොකක් නිසාද මේ සිත ඇලෙන්නේ? මේ නන්දි රාගයට කැමැත්තෙන් ඇලෙන්නේ. මොකක් හින්දාද? විඳිනවා. විඳිනවා. කොහෙන්ද විඳින්නේ? ඇහෙන් විඳිනවනේ. චක්කු සම්පස්සජා වේදනා. මේ වේදනාව 89ක් සිත් එක්කම හටගන්නවා. හැබැයි අපි වේදනාවට නෙමෙයි යලුම් කරන්නේ. අපි විඳීමට යලුම් කරන්නේ. වේදනාව සාතන් වහන්සේට දැනෙනවා. බුදුරජාණන් වහන්සේට වේදනාව දැනෙනවා. හැබැයි වේදනාව ඒ විඳින වේදනාව ආස්වාද ජනක වුණත් රහතන් වහන්සේලා බුදුරයන් වහන්සේලා ඒ තුළ ඇලෙන්නේ. අපි ඒ විඳින වේදනාව ඉන්ද්‍රිය ධර්ම හැටියට දේශනා කරන අධිපති මේ පවත්වාගෙන යන්න මේ සංසාරයේ පවත්වාගෙන යන්න අධිපති භාගය. සුඛ ඉන්ද්‍රිය, සෝමනස්ස ඉන්ද්‍රිය, දෝමනස්ස ඉන්ද්‍රිය, දුක්ඛ ඉන්ද්‍රිය, උපේක්ඛා ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය ධර්ම හැටියට දේශනා කරන වේදනා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා, උපේක්ඛා වේදනා. අධිපති නායකත්වය ගන්න. එයි මේ පෘථග්ජන පුච්චලයා හොයන්නේ විඳින්න. මේ ඉන්ද්‍රියන් මූලික කරගෙන විඳින්නම තමයි හොයන්නේ. මොහොතක්වත් කැමති නැහැ විඳින්න නැතුව ඉන්න. එකක් ඉඳලා අවසන් වෙනකොට තව එකක් අල්ලගන්න. එහෙන් වෙන්නේ දැටි දැන් කණෙන් අහන්න ඕන කියලා තව එකක් දානවා. ඒකම දාගන්නවා කාමරේට යා ප්‍රශ්න එකක් සුවඳක් එක්ක. නාසයෙන් උද්දෙවි. දැන් මම මේ ඔක්කොම එක තැන හට ගන්න ආකාරය කියන්නේ. සමහර නිවෙස් වල ටීවී එක ඉස්සරහ වාඩි වෙන පුච්චලේ. රූපాయని ඉස්සරහ වාඩි වෙන. කොහමද වාඩි වෙන්නේ? අර හොඳ පුටු සැටියේ වාඩි වෙන ෆෑන් එකක් දාගෙන. බත් පිඟානක් අරගෙන. ඒ ශාලය පුරා අය ප්‍රශ්න හේතුත් කරනවා. දැන් බලන්නකො මොකද්ද දැන් ඉන්ද්‍රියන් ඔක්කොගෙම විඳින්න නෙමෙයි හොයලා තියෙන්නේ. එයි රූපවාහිනිය ඉස්සරහා වාඩි උනේ සැප පුටුවක පිඟානක් බත් පිඟානක් බෙදාගෙන අතට අරගෙන. දැන් රූපවාහිනිය දිහා බලාගෙන ඉන්නවා ඇහෙන් විඳිනවා. ඒ කියන දෙබස් ශබ්ද කනෙන් විඳිනවා. අර ශාලයේ තියෙන දුර්ගන්ධය නැති වෙන්නේ යා ප්‍රශ්න එකක් ගහගත්තා. සුවඳ ගහගත්තා. නාසයෙන්ත් තිබුණා. දැන් බත් ටිකක් තනන අනුභව කරනවා. දිවෙනොත් තිබෙනවා. වාඩි වෙලා ඉන්න සැප පුටුව අයනොත් තිබෙනවා. බලන්න පොඩ්ඩක් කල්පනා කර ඔය පහම එකපාර විඳින්න හොයන්නේ නැද්ද? මේ වෙන් වශයෙන් විඳලා සෑහීමකටපත් වෙලා තියෙනවද නැහැ එකපාර විඳින්න. වේදනාපච්චය තණ්හා. අනේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ වේදනාව හේවත් විඳීම හේවත් විඳිනය මේක තමයි තණ්හාවට ප්‍රත්‍ය වෙන්නේ. ඒ සිතේ තනයිලේ. එහෙනම් චක්කු සම්පස්සජ වේදනා. දැන් ආවර කියපු කරුණු ටික ගන්න. දැන් අපි හිතමු මේ වෙලාවට දැන් ඉන්ද්‍රියන් පහෙන්ම අරමුණු අරගෙන ආස්වාද විඳින්න සූදානම් වෙලා ඉන්න අවස්ථාවේ විදුලි බලය ක්‍රියා විරහිත වුණා. දැන් මොකද වෙන්නේ? දැන් මනසින් විඳිනවා. එයි විදුලි මණ්ඩලේ ඉන්න අයටත් බයින්. බලන්න හම්බුන්නේ නැහැ හරියට. බණින්නේ. දැන් සිතන තු විඳිනවද නැහැ? දැන් ඉන්ද්‍රියන් හයෙම විඳිනවා. ඔව්. ඒකට ඇලිලා දෙන්න. විඳීම තුල ඇලෙනවා. වේදනා පච්චය තණ්හා. අන්නේ නිසා තමයි තථාගතයන් වහන්සේ පෙන්වන්නේ විඳිනවද ඒක ප්‍රත්‍ය වෙනවා, උපකාර වෙනවා, උදව් වෙනවා, පිහිට වෙනවා නන්දි රාගයට. නන්දි රාග සහගත තත්‍රාභිනන්දිනී අන්න සිත ඇලෙනවා. අන්න එතන සිත ඇලෙනවා. එහෙනම් මොකද කරන්නේ? ඒතකොට චක්කු සම්පස්සජ වේදනා.
බලන්න ඇහැ මූලික කරගෙන දැන් විඳිනවද නේද? ඒතර දැන් මේ විඳිනේ සිද්ධ කරන්නේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ උජ්ජලයක් විඳිනවද? එහෙම නැත්නම් මේ නාම රූප දෙකක් ප්‍රවෘත්තියක් පැවැත්මක් ක්‍රියාවක් ද තියෙන්නේ. ඔව්. විඳින පුච්චලෙක් විඳින්නේ කොහොමද විඳවන්නේ? ඒ වේදනාවක් තියෙනවා. වේදනාවක්. වේදනාව කියන්නේ නාම ධර්මයක්. ඕක 89ක් සිත් 121ක් සිත් තුළ මට ගන්න. විඳිනවා. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මනසිකාරය. මේ හතට කියන්නේ සබ්බචිත්ත සාධාරණ. සබ්බ කිව්වේ සියලුම. චිත්ත කිව්වේ සිත් වලට සාධාරණයි. මේ කරුණු හත ක්‍රියාත්මක නොවෙනවා නම් එතන සිතක් හටගන්නෙම නැහැ. ඕනම කෙනෙක්ගේ ඕනම සිතක් හටගන්න මේ කරුණු හතම ක්‍රියාත්මක වෙනවා. එන ඒතර වේදනාවක් තියෙනවා. පස්ස ඇට රූප ස්පර්ශය. වේදනා විඳිනවා. අනේ විඳිනවා. පස්ස වේදනා සංඥා හඳුනාගත්තා. ඒ විඳීමේ ස්වභාවය හඳුනාගත්තා. සංඥාවෙන් හඳුනාගත්තා. පස්ස වේදනා සංඥා චේතනා අන්න බලවත් කරන සිත. චේතනා කිව්වේ කර්මයේ. සිත බලවත් කළා දුන්න. අபிසංස්කාර කියලා වචනයක් පාවිච්චි කරනවා. නිකං සංස්කාරය නෙමෙයි අபிසංස්කාර. ඒකට තමයි ප්‍රතිසන්දියයි ප්‍රවෘත්තියයි දෙකම අරන් දෙන්න පුළුවන්. අபிසංස්කාරය. චේතනා හේවත් කර්ම වලට. පස්ස වේදනා සංඥා චේතනා එකග්ගතා. ජීවිත ඉන්ද්‍රිය. නාම ජීවිත ඉන්ද්‍රිය. ඒ කියන්නේ සිතේ ප්‍රවෘත්තිය කැඩෙන්නේ නැතිව. ඉන්ද්‍රිය කියන්නේ අධිපති නායකත්වය ගන්නවා. නාම ජීවිත ඉන්ද්‍රිය. නාම කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. තත්ත වේදනා සංඥා සංකාර විඥාන. මේ ප්‍රවෘත්තිය කැඩෙන්නේ නැතිව ප්‍රතිසන්දි ගත තැන ඉඳලා මේ භවයේ අවසාන චුති සිත දක්වාම අරගෙන යන්නේ නාම ජීවිත ඉන්ද්‍රිය. ඒක රූපයක් නෙමෙයි ඒක නාමයක්. හිතේ ප්‍රවෘත්තියට. ජීවිත ඉන්ද්‍රිය කියලා වෙනම එකක් තියෙනවා. එහෙනම් ඒ නාම ජීවිත ඉන්ද්‍රිය මානසිකාරය. මනසේ තියෙන ප්‍රවෘත්ති පැවැත්. මේ හත සිද්ධ වෙන්නම ඕනේ ඒ වේදනාවට. පස්ස විඳින වේදනා. වේදනාව හඳුනාගත්ත සංඥා, චේතනා, සංස්කාර, අபிසංස්කාර. නාම ජීවිත ඉන්ද්‍රිය. මානසිකාරය. අපචිත්ත සාධාරණ හතයි. බලන්න කල්පනා කරලා. සිතක් උපදවන්න මේ හතම ඕනේද නැද්ද කියලා. සිතක ප්‍රවෘත්ති අරගෙන යන්නේ. මේ හතම ඕනේ. එහෙනම් ඇහෙන් විඳින එතකොට මොනවද? කවුද විඳින්නේ? ඇහැයි රූපයයි. ඒ දෙකයි කාටද? මටද? නෑ. ඇසයිති. සුද්දාෂ්ටක කලාපේට. මහ භූත හතරට. භූත කිව්ව පඨවි ආපෝ තේජෝ වායු. අදගතිය, දියරගතිය, උෂ්ණේ වාතය. වර්ණයක් තියෙනවා. නහයට තියලා බැලුවොත් ගන්ධයක් තියෙනවා. දිවට තියලා බැලුවොත් රසයක් තියෙනවා. පැතිරීමක් තියෙනවා. ඕචාවක්. 8යි. කාය ප්‍රසාද රූපේට අයිති මේක. ඇහැ. කාය ප්‍රසාද රූපේ කියන්නේ කයත් එක්ක බැඳිලා නිතියේ. ඒතර කයට ලැබිච්ච ප්‍රසාද රූප. කාය ප්‍රසාද රූප. ප්‍රසාද රූපය වශයෙන් තමයි කියන්නේ. නමුත් කයත් එක්ක සම්බන්ධ. ජීවිතේන්ද්‍රිය රූපය. ඔය කියන්නේ දශක කලාපේ 10ක් තියෙනවා. 10යි. කාය ප්‍රසාද රූප ජීවිතේන්ද්‍රිය රූපයෙන් පාලනය කරන්නේ. ඒතර දැන් ඇහැ පාලනය කරන්නේ මමද? බාහිර රූප ඔක්ක පාලනය කරන්න බෑ. ඒ දෙක නිසා හට ගන්නවනේ සිතක්. චක්ක විඥාන. ඒතර ඒ සිත හටගන්නේ කොහොමද? ඒ සිත හටගන්නේ එතන තියෙන පරිසරයක්. තම තමන්ගේ නිවෙස් වල ඉඳගෙන මේ ධර්ම දේශනාව අහනවා නම් නිවසේ ඇතුලේ තියෙන දේවල් පිළිබඳව දකින්නවත් ඒ අනුව ඒ ප්‍රත්‍යයට අනුරූපව ඵලයක් උපදවනවා ඒ චක්කු විඥානය. ඒ චක්කු විඥානය නැමැති ඵලය උපදවන්නේ එතන තියෙන පරිසරය අනුව ඇහැට ගැටෙන ආකාරය. දැන් බලන්න ඕන පොඩක් ඇහැ පොඩ එහාට මෙහාට කරලා. ඒ අනුවනේ ප්‍රත්‍යයට අනුරූපව නෙමෙයිද ඵලය හටගන්නේ. චක්කු විඥානය. ඇස්තේ පියාගත්තොත් චක්කු විඥාන හදන්නේ. එහෙනම් චක්කු විඥානය කියන්නේ නාම ධර්මයක්.
කර්ණ තුන එකතු කරලා දුන්නේ ස්පර්ශයයි පස්සපච්චය වේදනා ස්පර්ශ නිසා විඳින. දැන් බලන්න එතකොට මමද විඳින්නේ එහෙම නැත්නම් වෙන කෙනෙක්ද විඳින්නේ? මම කිව්ව සාස්වත දිට්ඨියට වැටෙනවා වෙන කෙනෙක් විඳිනවා කිව්වොත් උච්චේ දිට්ඨියට වැටෙනවා. ඒ හේතුඵල. මොකද හේතු? අසයි රූපය. චක්කු විඥාන, චක්කු සම්පස්සජ වේදනා. නාම ධර්ම තුනයි. සිතත් එක්ක බැඳිච්ච කර්ම තුනයි. විඥානෙ, ස්පර්ශය, විදීම. සිතුවිලි තුනක් විතරයි. චිත්තක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙලා යන සිතුවිලි. දෙයි. ඔකට ආරූඪ කරගන්න මම. ඔකට ආරූඪ කරන මගේ කියන වචනය. ඔකට ආරූඪය කරන මට අයිති කියන. බලන්නේ මම, දකින්නේ මම, මට පෙනෙන්නේ. කියනවා. මම දැක්කා. මට පේනෝනා. මම බලාගත්තා. කවුද බලාගත්තේ? බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය හේතුඵල. ඇයි බාහිර රූපයයි දෙක නිසා හැදුණා. ඉතින් ඉඳලා නාම ධර්ම තුනක් ක්‍රියාත්මක වෙනවා. ක්ෂණයක් පාසා. ඉපද බින්දින නාම ධර්ම තුනක්. එහෙනම් අපි එතන ඉඳලා ඒ නාම ධර්ම තුනටත් ඇලිලා රූප ධර්ම තුනටත් ඇලිලා විඳින්න පුළුවන් හින්දා. එහෙනම් වේදනාව විඳීම වින්දනය නෙමෙයි ප්‍රත්‍ය වෙන්නේ නන්දි රාගයට. නන්දි රාග සහගත. තත්‍රාබිනන්තිනි. සතුට වෙනවා. සතුට වෙනවා. ඒ හිත එතන ඇලිලා ආස්වාදයි. නැවත සතුට වෙනවා. නැවත සතුට වෙනවා. සතුටේ අවසානයේ ආයි භවයක් හදාගෙන. ආයි යන්න භවයක් හදාගෙන. කොහේයිද? ඒක මට තීරණය කරන්න. ඒක තීරණය කරන්න. ඇසිරෙන සිතයි. සිතේ ගොඩ නැගෙන සිතුවිලි. ඒ පුනර්භවය තීරණය කරන්න. කොට බලන්න. කරන කෙනෙකුත් නැහැ, කරවන්නෙකුත් නැහැ, කරන්නෙකුත් නැහැ, කරවන්නෙකුත් නැහැ, විඳින්නෙකුත් නැහැ, විඳවන්නෙකුත් නැහැ. රූප ධර්ම දෙකයි, නාම ධර්ම තුනයි. දැන් එහි ප්‍රවෘත්තියක් තියෙනවා. එහෙන් හදන සංස්කාර විඳිනවනේ. එහෙනම් මොකද කරන්නේ? මෙතන තියෙන්නේ ඵල හේතු සම්බන්ධය. හේතුඵල සම්බන්ධයකුත් තියෙනවා. නමුත් මෙතන තථාගතයන් වහන්සේ මෙතන පෙන්නන ඵල හේතු සම්බන්ධය. වේදනාපච්චය තණ්හා කියන තැන. ස්පර්ශයේ ඵලයක් හැටියට වේදනාව හටගත්තට ඒක අපි හේතුවක් නොකරගත්තොත් තෘෂ්ණාවට මෙතනින් පුනර්භවය අවසන්. හැබැයි ඒක හේතුවක් කරගත්තොත් ඉදිරියට ඒ විදීම තුළ නන්දි රාගය ඒ තැන සතුට වෙනවද? තණ්හාපච්ච උපාදානපච්ච භව භවපච්ච ජාති ජාතිපච්ච ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් සුපායාස සම්භවං. අන්න විඳින්න ගිහිල්ලා හම්බෙන ටික. ජරා දැන් පෙර භවවලත් විඳලම තමයි මේ ටික හදාගෙන තියෙන්නේ. දැන් මේ භවයට නාම රූප දෙකක් අරගෙන ඇවිල්ලා ඒකේ ජරා මරණයන්ට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ට ගොදුරුනේ ඇයි? පෙර භවෙත් විඳන්නේ. පෙර භවෙත් විඳා. එහෙන් විඳ. ඒක කවුද විඳින්නේ? දැන් නාම රූප දෙක. ඕනොන්ට ප්‍රත්‍යද? රූපේ නාමයට ප්‍රත්‍යයයි, නාමේ රූපයට ප්‍රත්‍යයයි. එයි වේදනා සංඥා සංකාර එහෙම නැත්නම් වේදනා සංඥා චේතනාපස්ස මානසිකාර කියන ධර්මතාවයන් හදන්න නම් රූප ධර්ම ඕනේ. අන්න හදලා දීලා තියෙනවා රූප ධර්ම දෙකක්. ඇහැ බාහිර රූප. එතකොට ඒ උජ්ජලේක් සත්‍යයේද? නෑ. සතර මහා ධාතු සුද්දාෂ්ටක කලාප කාය ප්‍රසාද රූප පාලනය කරන ජීවිත ඉන්ද්‍රිය රූපේ 10ක්. මාටයි කීමේ ක්‍රමක්‍රම වැඩි කරන මොකද මේ අවබෝධයට එන්න ඕනේ. එහෙනම් 10ක් තියෙනවද? ඒතකොට ඇහැ පාලනය කරන්නේ මමද ජීවිත ඉන්ද්‍රිය රූපේ? ජීවිත ඉන්ද්‍රිය රූපේ කියන්නේ කවුද? ජීවිත ඉන්ද්‍රිය රූපේ කියන්නේ ජීවිතය කියන්නේ ප්‍රවෘත්ති පැවැත්ම.
අරගෙන යන. ඉන්ද්‍රිය කියන්නේ අධිපති. පැවැත්ම අරගෙන යන අධිපති භාවය දක්වන. ජීවිතේන්ද්‍රිය. රූප කිව්වේ මහ භූතයන්ට. සුද්දාෂ්ටක කලාපයට රූප කිව්වේ. හැබැයි ඒ ජීවිත ඉන්ද්‍රිය රූපයට තියෙන බලයක්. මොකද්ද බලය? මේ ශරීරයේ තියෙන සියලුම රූප පාලනය කරන්න. ඒකට බලයක් තියෙනවා. ඒ කොහොමද හම්බුනේ? එයාට විශේෂ බලයක්. එයාට විශේෂ ශක්තියක්. එයාට පාලනය හම්බුනේ. ඒක දුන්නේ කර්මය. ඒ කර්මයෙන් ප්‍රබල කළා දුන්නා, ශක්තිමත් කළා දුන්නා, බලවත් කළා දුන්නා. ජීවිතේන්ද්‍රිය රූපේ ශරීරයේ සම රූප කලාප පාලනය කරන්න. ජනාධිපති කියන්නේ මිනිස්සු. අපි වගේම කෙනෙක්. අස්කන්නාසය දිව ශරීරය මනස. හැබැයි රටම පාලනය. නගරාධිපති කියන්නේ මිනිස්සු. එයාට නගරේම පාලනය දීලා. කවුද දුන්නේ? මහ ජනතාව. ජනාධිපතිට රට පාලනය කරන්න දෙන්නේ මහ ජනතාව. ශරීරයේ ක්‍රියාත්මක වෙන මේ රූප පාලනය කරන්න බලය දුන්නේ කවුද? කර්මයයි. ජීවිතේන්ද්‍රිය රූපයට බලෙන්. ඒ නිසා තමයි මරණය සිද්ධ වෙන්නේ. දැන් මේක දන්නේ මරණය සිද්ධ වෙන්නේ ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේදක මරණය. ඒ තමයි මරණය. ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේද. ඒ කියන්නේ ජීවිතය පවත්වා ජීවිතය කියන්නේ ප්‍රවෘත්තිය පැවැත්ම ඉන්ද්‍රිය කියන්නේ අධිපති ඒ පැවැත්මට අධිපති ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේදය. ඒ උපදින ස්වභාවයේ ඡේදනය කපනවා අවසන් කරනවා. උපච්ඡේදක මරණය. එතනදී ආයශත් ඉවරයි උස්නයත් ඉවරයි විඥානය බැහැර වෙනවා. දැන් මේ රූපවල තියෙනවද ආයශ? තියෙනවා. උස්නයක් තියෙනවද? තියෙනවා. විඥානය බැඳිලාද තියෙන්නේ? දැන් මරුණාම තියෙනවද ඒ කර්ම තුන? ආයශත් තියෙනවද? ඉවරයි. උස්නයක් තියෙනවද? නැහැ. සීතලම සීතල. විඥානය තියෙනවද? නැහැ. එහෙනම් මේ කරුණ තුන ඇදගෙන යන්නේ කොහොමද? ජීවිතේන්ද්‍රිය රූපේ. ජීවිතේන්ද්‍රිය රූපේ කිව්වේ මහ භූත හතරට. ඒ බලවත් ඒ බලය දුන්නේ කර්මය. නාම ජීවිතේන්ද්‍රිය කියන්නේ ඒකටත් හැබැයි කර්මය බලය දීලා තියෙනවා. ඒක අරගෙන යන්නේ සිතේ ප්‍රවෘත්තියයි. මේ ජීවිතේන්ද්‍රිය රූපේ බලය අවසන් වුණාම නාම ජීවිතේන්ද්‍රිය රූපේට බලයක් නැහැ. ප්‍රවෘත්තිය ගෙනියන්න බෑ සිතේ ප්‍රවෘත්තිය බැහැර වෙනවා. එතකොට සිත බැහැර වෙනකොටද මලා කියලා කියන්නේ. ඒක කවුද මලේ? දැන් නාම රූප දෙක වෙන් වුණාද? රූපය මෙහෙ දාලා නාමය වෙන භවයකට සම්බන්ධ වුණාද? දැන් මරුණ කෙනෙක් ඉන්නවද? ඒතර ජීවිතේන්ද්‍රිය රූපේ උපච්ඡේදක. ඒ කියන්නේ හට ගන්න ස්වභාවයේ ඡේදනය කපලා දැම්ම. තමයි මරණය කියන්නේ. එහෙනම් අපි අහෙන් විඳිනවා. එතකොට නාම ධර්ම තුනක් රූප ධර්ම දෙකක්. නාම ධර්ම තුනක් රූප ධර්ම දෙකක්. ඕනෝට ප්‍රත්‍ය උපකාර පිළිහිටද දෙකල සම්බන්ධද? කල්පනා. මමද කරන්නේ මේව? දැන් වෙන කෙනෙක් කරනවා. දෙවියන් වහන්සේගේ නිර්මාණය මහා බ්‍රහ්මයා වෙවුවා. නැත්නම් වෙනම යම් කිසි බලවේගයක් නැත්නම් ඉහට ගත්තද? සියල්ල පෙර කර්මෙ ඔය එකක්වත් නෙමෙයි. ඒ සියලු මේවට කියන්නේ දික්ටි. දික්ටි කියන්නේ වැරදි දෙයක්. තථාගතයන් වහන්සේ දේශනා කරන හේතුන්ගෙන් සකස් හේතුඵල ධර්මතාවය. බලන්නකො හේතුඵල. ඇහැට බාහිර රූපයක් ස්පර්ශ වෙන හේතු. දෙක සම්බන්ධ වෙනකොටම හැදෙනවා සිතක්. ඔයවත් නැති සිතක්. ඊට පස්සේ ඒ කන තුන එකතු කරලා දුන්නේ ස්පර්ශ නිසා. එතන විඥාන ස්පර්ශ වේදනා නාම ධර්ම තුනක්. පස්ස වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය. එතන වේදනා සංඥා චේතනා විඳිනවා හඳුනා ගන්න චේතනා බලවත් වෙනවා ස්පර්ශ චේතනා මනසිකාරය. සිතේ ප්‍රවෘත්ති. දැන් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නැවැත්තේ මොකක්ද? සිතේ ප්‍රවෘත්ති. සිතේ පැවැත්ම නැවැත්ත.
එහෙනම් දැන් මෙතන ඉඳන් විඳිනවා නම් තවදුරටත් නන්දි රාග සහගත. තත්‍ර තත්‍රාමි නන්දිනි. ඒ තන සතුට වෙනවද විඳින්නේ? තණ්හාවට යනවා. තෘෂ්ණාවට යනවා. ඒතර තෘෂ්ණාවට යනවා කියන්නේ ආයි පුනර්භවයක් නියත වශයෙන්ම හදනවා. එයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තණ්හක්ඛයෝ නිබ්බාන. තණ්හාව ඡේද අවසන්ද ශේෂයක්වත් නැද්ද දශමයක්වත් නැද්ද? මහණෙනි නිවනයි. එහෙනම් ඇලෙන්නේ නැති වෙන්න නම් මොකක්ද කරන්නේ? විඳින්න නැතු ඉන්න ඕන. ඇයි විඳින්නේ? එහෙනම් චක්ක සම්පස්සජා වේදනා හරියද? බලන්න හොඳට නුවණින් විමසන්න, පරීක්ෂා කරන්න, දෙතන්න, විභාග කරන්න. අවබෝධ වෙන සත්‍ය. චක්ක සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා. සෝත කිව්වේ කනට. බාහිර ශබ්දයක් මොන එකට? ඒක ක්‍රියාව පටන් ගන්න. බාහිර ශබ්දයක්. කන. ඒ දෙකම සුද්දාෂ්ටක කලාප සතර මහා භූතය. දෙක නිසා හැදුන සිතක්. සෝත විඥානය. ශබ්ද පිළිබඳව දැනගැනීමේ සිතක් නැතුව කොහෙවත් නැති සිතක්. ඒ ශබ්දයට එතන තියෙන ශබ්දයට අනුරූපවයි ඒ සිත හැදුනේ. බලන්නකො නැද්ද කියලා. ඒතකොට ප්‍රත්‍යයට අනුරූපව නෙමෙයි ප්‍රත්‍යය. ප්‍රත්‍යය කියන ප්‍රකාරය. උදව් පිට. ඒ අනුව නෙමෙයි අර සෝත විඥානය. ඵලය සෝත විඥානය. එහෙනම් ප්‍රත්‍යයට අනුරූපයි ඵලය. එහෙනම් සෝත සම්පස්ස කර්මතන එකතු කරන්නේ ස්පර්ශය. ස්පර්ශය නිසා විඳිනවා. හැබැයි අපි මේ ධර්මය නොදන්න හින්දා නන්දි රාග සහගත. తත්‍ර අභිනන්දිනී ආසයතිදං ආකාමතන කැමැති තැන ඇලෙනවා. බලන්න නැද්ද කියලා. දැන් මොකද කරන්නේ? දැන් මේ භවය අවසන් කරන්න පුළුවන්. කවුද බෑ කියන්නේ? බෑ කියනවා නම් ඒක යාගේ මානසික මට්ටමේ තියෙන දුර්වලතාවය. එයාට බෑ. ඔය ඉතින් බුදුරජාණන් වහන්සේ ඔක්කොටම පුළුවන් කියලා කිව්වෙත් නෑ. හැබැයි අවබෝධය තුල පුළුවන්. එහෙනම් සෝත සම්පස්සජා වේදනා නාම ධර්ම තුනයි. කොහෙවත් නැති නාම ධර්ම තුනක් ක්‍රියාත්මක වෙන්නේ ශබ්දයට අනුරූප ඵල. ඒ ප්‍රත්‍යයට අනුරූපයි ඵලය. හැබැයි අපි හදන විඳිනවද? නේද? බලන්න විඳිනින්ද නෙමෙයි දැනෙන්නේ. බුදුරජාණන් වහන්සේට කනට ශබ්ද ඇහුණා. බුදුරජාණන් වහන්සේ ඇලුනෙත් නැහැ, ගැටුනෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ රූප දැක්කා. හැබැයි ඇලුනෙත් නැහැ, ගැටුනෙත් නැහැ. ඒ කියන්නේ ආශාවක් ඇති වුණෙත් නැහැ, අමනාපයක් ඇති වුණෙත් නැහැ. දැන් අපිට මොකද වෙන්නේ? ආශාවක් වෙනවා, අමනාපයක් වෙනවා. ඇලීමයි, ගැටීමයි. ගාන සම්පස්සජ වේදනා. නාසය. බාහිර ගන්ධයක්ම යෝනිය. ඒකට වෙන මොනවාක්වත් හරියන්නේ නැහැ. රූප හරියන්නේ නැහැ, ශබ්ද හරියන්නේ නැහැ, රස හරියන්නේ නැහැ. පොට්ටබ්බේ පහස හරියන්නේ නැහැ. ඒකට ඕනේ ගානේවත් නාසයට මොකක්ද ඕනේ? සුවඳ තමයි. සුවඳයි. දැන් නන්දි රාග සහගතා නාසයෙන් විඳිනවා. අයියෙන් උඩට හුස්මේ වාතල ගන්න. සුවඳ හරි සුවඳයි. දැන් මොකද? නන්දි රාග සහගත. නන්දි කිව්වේ කැමැත්ත, රාගය කිව්වේ ඇලෙන. එයති දාන හොයන නැවත හොයන්න. ඒ තැන ඇලෙනවා. එහෙනම් වේදනාව නෙමෙයිද තණ්හාවට ප්‍රත්‍ය වෙන්නේ. අන්න සාරිපුත්ත හාමුදුරුවෝ දේශනා කරනවා ඇවෙත්නි. යමෙක් තණ්හාව දන්නවා, තණ්හාවේ හේතු දන්නවා, ඒට හේතු නැති කිරීම දන්නවා, නැති කිරීමේ මාර්ගය දන්නවා. හැබැයි මාර්ගය මං ගිය සති කිව්වා. අරියෂ්ඨාංගික මාර්ගය තාමත් පැහැදිලිව ලෞකික පැත්ත නෙමෙයි ලෝකෝත්තර පැත්ත මම පැහැදිලි කරා ගිය සතියේ. හොඳට මතක ඇති ඔබ මතකේ කරන්න එපා. මොකද ඒ නාන මාර්ගය අපිට මතක තියෙන්න ඕනේ නැත්නම් අපි ආයි මග වරදිමු. පාර මතක තියාගත්තොත් නේද ඒ පාරේ නිවැරදිව යන්න පුළුවන්. ඒක දවසක් ගියා පාරේ. හැබැයි පාර මතක තියාගත්තා. එක දවසක් ගිහිල්ලා දැන් ඒ පාරේ යන්න වෙලා තිනවා. හැබැයි මතකේ ගිලිහෙච්ච නිසා පාර මතක ආයි කාගෙන් හරි අහන්න වෙනවනේ. ඇයි? පාර මතක තියාගන්න.
එහෙනම් මං ගිය සතියේ පාර කිව්වා. ඒ ලෞකික මාර්ගය නෙමෙයි ලෝකෝත්තර මාර්ගය. එහෙනම් අන්න ඒ මාර්ගය හොඳට මතක තියාගන්න. ඒක මතකයෙන් ගිලිහෙන්න දෙන්න එපා. එයි එහෙම වුණොත් නමකට වෙන්නේ. මග නමග කියලා දෙකක් තියෙනවා. නොදැන ගියොත් අතරමං වෙනවා. දැනගෙන ගියොත් වරදින්නේ. එහෙනම් ගාන සම්පස්සජා වේදනා රූප ධර්ම දෙකක් නාම ධර්ම තුනක් ඒ ප්‍රත්‍යයට අනුරූපව ඵල උපදවනවා. දැන් නැද්ද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. කිව්වා සම්පස්සජා වේදනා. දිවෙනොත් තිබෙනවා. දිවට රස දැනෙනවා. රහතන් වහන්සේට රස දැනෙනවා. ඇයි? ඒ ආහාරයේ තියෙන රසය දිවේ තියෙනකොට ඒ රසය දැනෙනවා. හැබැයි රහතන් වහන්සේට චන්දරාගයක් නැහැ. ඇලෙන්නෙත් නැහැ. ඒ ආහාරය අමිහිරි කියලා ගැටෙන්නෙත් නැහැ. පෘථග්ජන පුච්චලිය ආහාරය ප්‍රණීත නම් ඇලෙනවා. ආහාරය අමිහිරි නම් අමනාප වෙනවා ගැටෙනවා. දැන් එතකොට දැන් හොඳට ලකුණු දාගන්න පුළුවන් තම තමයි. හොඳට ලකුණු දාගන්න. මිනිස්ස කාටවත් කියන්න ඕනේ නැහැ. මට නන්දි රාගය තියෙනවා. මේ සැරේ ලකුණු කරගන්න. එනවද නැද්ද කියලා තමන් දන්න. එහෙනම් දිව රසය නෑ හට ගන්න චිව විඥාන රස දැන ගැනීම සිත. ඒ හටගන්නේ තන තියෙන ඒ ආහාරයන්ට අනුරූපවම තමයි ප්‍රත්‍යයට අනුරූපව. ඒ ආහාරයේ තියෙනද යම් රසයක් යම් ප්‍රණීත බවක් යම් අමිහිරි බවක් ඒ අනුව නෙමෙයිද සිත හැදෙන්නේ. බලන්න කල්පනා කරන්න. මටද රස මමද රස විඳින්නේ නෑ සිතක් උපදින ක්ෂණයකින් අර දිවහා බාහිර රසය එතකොට චිව විඥාන කර්ණ තුන එකතු කරන ස්පර්ශය නිසා විඳිනවා. එතකොට විඳිනවා මොකද ඇලෙනවා. අන්න නන්දි රාග සාගත. බලන්න. කාම තණ්හා. ඒක භවයෙන් භවයටම ප්‍රාර්ථනා කරන සාස්වත දිට්ඨිය තුලින් වෙන්නේ. භවයෙන් භවයටම ප්‍රාර්ථනා. සාස්වත දිට්ඨිය කියන්නේ මම මගේ මට අයිති මගේ ආත්මය කියලා ගන්න එකනේ සාස්වත දිට්ඨිය. ඒ තුල නැවත නැවත බහවල ප්‍රාර්ථනා කරනවා. නන්දි රාග සහගත తත්‍ර తත්‍රාබිනන්දිනි සේයතිදා. එහෙනම් කාය සංපස්සජා වේදනා. කර්ම පහයි තියෙන්නේ. කාය ශරීරය සතර මහා ධාතු සුද්දාෂ්ටක කලාපේ. බාහිර පහස සීත උෂ්ණ දෙක. ඒ දෙක නිසා හැදුන සිතක්. කාය විඥාන. පහස පිළිබඳව දැනගැනීමේ සිතක් ඇදුවා ශනේ. කර්ණ තුන එකතු කළ ස්පර්ශයයි නාම ධර්මයක්. ස්පර්ශය නිසා විඳිනවා. කාය සංපස්සජා වේදනා. නාම ධර්ම තුනක් මේ රූප ධර්ම දෙකක් සම්බන්ධ වීම තුල තමයි ඉදිරි නාම ධර්ම තුනම. කවුද විඳින්නේ? කය විඳින්නේ නැහැ. හැබැයි නන්දි රාගය නැගත සිතේ තැනදී. විඳින කෙනෙකුත් නැහැ හැබැයි සිතේ තැනදී. බලන්න කපු මොනතරම් මෝඩද කියලා. මොනතරම් අඥානද. විඳින කෙනෙකුත් නැහැ පූජ්‍යලයකුත් නැහැ හැබැයි සිතේ තැනලම. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ පුතග්ජන පුච්චලා ಜಾති උම්මත්තකෝ. ಜಾති උම්මත්තකෝ කියන්නේ උප්පත්තියම පිස්සු. ಜಾති අන්ධයෝ කිව්වා. ඒ කිව්වමනාපෙන් නෙමෙයි. තරහෙන් නෙමෙයි මහා කරුණාවෙන්. අන්ධ කිව්වේ පේන්නේ. මේ ධර්මතාවය පේන්නේ නැහැ නේද පුතග්ජන පුච්චලයට. මේ කරුණ පහ මේ අනුව සිද්ධ වෙනවා කියන මේ නාම ධර්ම තුනක් හා මේ රූප ධර්ම දෙකක් සිද්ධ වෙනවා කියන ඒ කාරණය පේනවද පුතග්ජන පුච්චලයට? හැබැයි මේක වටහා ගන්න තේරුම් ගන්න අවබෝධ කරන්න එයා පෘථග්ජන ස්වභාවයෙන් මිදෙනවා. අන්න පෘථග්ජන ස්වභාවයෙන් ක්‍රමක්‍රමයෙන් මිදලා එයා ක්‍රමක්‍රමයෙන් එනවා ආර්ය භාවයට. හරි මට දැන් තේරෙනවා. මම දැන් දන්නවා. මට දැන් පැහැදිලි. මේ හේතුන්ගෙන් හටගන්නේ. මේ හේතු අයින් කළොත් මේ ඵල හදන්නේ. මේ ඵල හටගන්නේ. මේ ඵලවල තියෙන විනාශයක්. එදෙන් පස්සේ මට ජාතියකුත් නැහැ, ජරාවකුත් නැහැ, ව්‍යාධිකුත් නැහැ, මරණයකුත් නැහැ, ශෝකයකුත් නැහැ, කනගාටුවකුත් නැහැ, හැඬීමකුත් නැහැ, වැළපීමකුත් නැහැ, දුක්ඛ දෝමනස්සේ වුණුත් නැහැ, ප්‍රියයන්ගෙන් මෙන්වීමකුත් නැහැ, අප්‍රියයන් හා එක්වීමකුත් නැහැ, කැමති දේවල් නොලැබීමකුත් නැහැ, අකමැති දේවල් ලැබීමකුත් මොනවත් නැහැ.
මෙතන එකයි මම කිව්වේ ඵල හේතු සම්බන්ධය. ස්පර්ශයේ ඵලයක් හැටියට වේදනාව හටගත්තට අපි මේ වේදනාව හේතුවක් කර නොගත්තොත් මෙතනින් ප්‍රවෘත්ති අවසන්. හැබැයි ඒ විඳීම වින්දනය නන්දි රාගයට ප්‍රත්‍ය කරගත්තොත් නම් මට කරන්න නම් දෙයක් නැහැ. තම තමන් කරගන්න. හොඳට කල්පනා කරලා බලන්න මේක තම තමන් විසින් විසඳගත යුතු ප්‍රශ්නයක්. තථාගතයන් වහන්සේ පෙන්වලා දුන්නේ පාර මාර්ගය යන ආකාරය කියලා. අපි දේශනා කරන්නේ ඒ තථාගත අපේ පියාණන් වහන්සේ අපේ තාත්තා බුදු පියාණන් කියන්නේ අපේ තාත්තා. තාත්තටයි ති වස්ත්‍රය අපි මේ පෙරවන්නේ. අපේ තාත්තටයි ති ආහාර ටික අපි අනුභව කරන්නේ. අපේ තාත්තටයි ති තාත්තට උරුම තැන තමයි අපි ඉන්නේ. ආරන්නේ. ඉතින් තාත්තට පාවිච්චි කරපු බෙහෙත් ටික තමයි අපි පාවිච්චි කරන්නේ. මේ සිව්පස්සේ අපිටයි තියෙව නෙමෙයි. අපේ පියාණන්ට අපේ තාත්තටයි තියෙන්නේ. එහෙනම් මේ මාර්ගයේ විවරණය කළ නිවැරදි කවුද? තමයි බුදු පියාණන් වහන්සේ. එහෙනම් ආපස්සට වේදනා. අය බාහිර පාස එතන ඉඳලා කොහෙවත් නැති සිත් තුනක් එනවා. සිතවිලි තුනක්. විඳිනවා. පස්ස. වල විඳිනවා ස්පර්ශ වේදනා. විඥාන, කාය විඥාන, කාය සංපස්ස, කාය සංපස්සජ වේදනා. නාම ධර්ම තුනක්. හොඳයි රූප ධර්ම දෙකම නැත්තම් බලන්න කොයි නාම ධර්ම තුන හදන්න පුළුවන්. නාසය ගන්ධය නැත්තම් ඉදිරි සිත් තුනම හදන්න බෑ. කනයි ශබ්දයයි නැත්තම් ඒ නාම ධර්ම තුනම හදන්න බෑ. සෝත විඥාන සෝත සංපස්ස සෝත සංපස්සජ වේදනා. ඇසයි රූපයයි නැත්තම් චක්කු විඥාන චක්කු සංපස්ස චක්කු සංපස්සජ වේදනා එකක්වත් හදන්න බෑ. එහෙනම් නාමයේ රූපයට ප්‍රත්‍ය රූපේ නාමයට ප්‍රත්‍යද? මමද විඳින්නේ? මේ නාම රූප ඕනොන්ට ප්‍රත්‍යද? ඒතර නාමය කියන්නේ පුජ්‍යලේක් සත්‍යෙද්ද? නෑ. හේතුන්ගෙන් හටගත්ත ධර්මතාවය. හේතු නැතිවීමෙන් ඒ නිරුද්ධ වෙනවා. එහෙනම් රූපය හේතුන්ගෙන් හටගත් යත් හේතුන්ගෙන් හටගත්. ඒ කර්මයට අනුරූප වෙන මේක හදලෙවල තියෙන සිතේ හැසිරීම අනුව මනෝ චේතන ආහාරය මම ඊට කලින් දේශනා කළා තියෙනවා. එහෙනම් මනෝ සංපස්සජ වේදනා මනස බාහිර අරමුණු ගන්න මනසෙන් හට ගන්න මනෝ විඥානය කර්ම තුන එකතු කරන්නේ මනෝ සංපස්ස මනෝ සංපස්සජ වේදනා මනසින් විඳින පැත්තකට වෙලා ඉඳගෙන කල්පනා කරනවා අතීතයේ බලපු රූප ඇහෙන් දැකපු මනරම් රූප පිළිබඳව මනසින් විඳින්නේ නැද්ද? හොඳ මිහිරි ආපු ශබ්ද පිළිබඳව පැත්තකට වෙලා මනසින් විඳිනවා. තනියෙන් hina වෙන අයත් ඉන්නවා පිළිබඳව කල්පනා කරනවා. අහනවා අම්මා මොකද උඹට වෙලා තියෙන්නේ තනියෙන් hina වෙන්නේ? ඇයි? අර විඳපිය මතක් කරගෙන hina වෙනවා. තනියෙන් hina වෙනවා. එහෙම තියෙනවා. නැද්ද සමාජෙ? නාසයෙන් ආග්‍රහණය කරපු ගන්ධයන් මනසින් අරගෙන නැවත අර ඔකට කියන්නේ වචනයක් කිව්ව බුදුරජාණන් වහන්සේ. අර කන්නේ කොහොමද? වමාරල කනවා. නේ? ඔව් කුසේ තියෙන දේ නැවත අරගෙන නැවත වික ගිලිනවා නේ. වමාරල කන හරක්. බුදුරජාණන් වහන්සේ ඔක එමම කිව්වා. මිනිස්සුත් එක්ක කරනවා. හැබැයි ඒ කියන්නේ ආහාර නෙමෙයි. අර ඉන්ද්‍රියයන්ගෙන් ගත්ත අරමුණු ආස්වාදය ඇත්තකට වෙලා ඉන්න මනසින් නැද්ද කියලා බලන්න. මනෝ සංපස්සජ වේදනා. එහෙනම් මනසට බාහිර අරමුණක් ගත්තා එතන ඉඳලා එන්නේ ඒ ගත්ත අරමුණ අනුව තමයි මනෝ විඥානය. කර්මතෙන් එකතු කළ දෙන ස්පර්ශය නිසා මනසින් ඉන්නේ. නාම ධර්ම තුනයි. නාම ධර්ම හතරයි. මනස නාම ධර්මයි. ගත්තේ රූපයක් නම් අරමුණු කරන්නේ. ඒතර රූප ධර්ම එකයි නාම ධර්ම හතරයි. හැබැයි මනසට අරමුණු කලේ විඳ විඳීම එහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් විඳ විඳීමක් නම් ඒ සතුට සහගත සිතක් නම් නැවත අරමුණු කලේ පහම නාම ධර්ම. පහම නාම ධර්ම. ඒක චක්ෂණයක් තුළ ඇතිලා නැතිලා යන. පහම නාම ධර්ම. එහෙනම් දැන් විඳින්නේ කොහොමද? දැන් පැහැදිලිද? හැබැයි මේ විඳීම නන්දි රාගයට ප්‍රත්‍ය වෙනවද නැද්ද?
රහතන් වහන්සේටත් එහෙන් රූප දකිනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයට ගඳ සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, ශරීරයට පහස දැනෙනවා, මනසට අරමුණු ගන්නවා. හැබැයි දෙලෙන්නෙත් නැහැ, ගැටෙන්නේ. තණ්හා නැහැ, මාන නැහැ, දික්ටි නැහැ. රහතන් වහන්සේ. අපි තණ්හා, නන්දි රාග සහගත. තණ්හා, මානෙ. මම තමයි විඳින්නේ. අනිත් අයට ඔය විඳින්න හම්බෙන්නේ. මානෙ, දික්ටි. එයි මම නෙවින්දි. එතරම් දික්කිනේ. කවුද වින්දි? කවුද විඳෙවි? විඳින කෙනා කවුද? එතනම දික්ටි. ඒතකොට තණ්හාවක් තියෙනවා. මම තමයි වින්දි. දික්ටියක් තියෙනවා. මානයක් අනිත් අයට විඳින්න හම්බෙන්නේ නැහැ. මේම සැප මම තමයි මේ සැප විඳින්නේ. නැත්. ඒතකොට තණ්හාවක් තියෙනවා, මානයක් තියෙනවා, දික්ටියක් තියෙනවා. රහතන් වහන්සේට තියෙනවද කර්ම තුන? නැහැ. තෘෂ්ණාවක් නැහැ. නන්දි රාග සහගත නැහැ. එතන ඇලෙන්නේ නැහැ. එහෙනම් මානයක් නැහැ. එයි මානෙ එන්නේ පුජ්‍යලයේ තුල දාගත්තොත්. මානෙ එන්නේ පුජ්‍යල සංඥාව තුල, සත්ත්ව සංඥාව තුල, කෙනෙක් තුල දාගත්තොත් තමයි මානෙ එන්නේ. එහෙම නැත්නම් මානයක් එන්නේ නැහැ. ඒ කෙනෙක් නැහැ අවබෝධ කරලා ඉවරයි. පැහැදිලි. එයාට එතකොට මානිය නෑ. එයා නිවැරදිව දකින්න නාම රූප වුණොත්. ඒ නාම රූප දෙකේ තවය දකින්න රහතන් වහන්සේ සනයස්සනක් පාස ඉපද බෙදෙනවා. ඒ තමයි අනිත්‍ය ලක්ෂණය. අනිත්‍ය නම් එතන තියෙන දුක. මගේ කැමැත්ත හැටියට නෙමෙයි පවතින්නේ. ප්‍රත්‍යයට අනුරූපයි ඵල උපදින්නේ. උපකාරයට අනුරූපයි ඵල උපදින්නේ. මගේ කැමැත්ත හැටියට. නෑ. මගේ කැමැත්ත හැටියට. ප්‍රත්‍යයට අනුරූප ඵල උපදින්නේ. අන්න රහතන් වහන්සේ දකින ආකාරය. පැහැදිලි වෙන්න ඕනේ මම දැන් කියනවා මම දැන් ගැඹුරු ධර්මයේ දේශනා කරන්නේ මොකද සසරෙන් නිවනට. දැන් මේ කරුණු දෙක තුල නිවනට යන්න පුළුවන්. මම ඒකයි කිව්වේ මේතන හේතුඵල සම්බන්ධයක් වගේම ඵල හේතු සම්බන්ධයක්. ස්පර්ශය නැමැති හේතුයෙන් හටගන්නේ වේදනාව නැමැති ඵලය. හැබැයි වේදනාව නැමැති ඵලය හේතුවක් කරගත්තොත් විඳින එක හේතුවක් කරගත්තොත් තෘෂ්ණාවට යනවා. එහෙනම් චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා. තර සුඛ වේදනා, දෝමනස්ස වේදනා, සෝමනස්ස වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා. මොනවාද? ඔක්කොම සිතුවිලි විතරයි. විඳීම කියන්නේ සිතුවිල්ල. ඉන්ද්‍රිය ධර්මයක් නෙමෙයි. බලන්න කල්පනා හොඳට විභාග කරන්න හොඳට පරීක්ෂා කරන්න හොඳට බෙදා බලන්න විභාග කර පරීක්ෂා කර බලන්න නැත්නම් අවබෝධ වෙන්නේ නැහැ. ඒක තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. මගේ ධර්මය යමෙක් අවබෝධ කරනවා නම් අර ඥාත පරිඥා. කියන්නේ නුවණ හරියටම පිරිසිදු වෙන්නේ. ඒතර මේ හේතුයෙන් මේ ඵලය බලන්න නැද්ද කියලා. ආයි අහනවා. ඒතකොට දැන් එතකොට විඳීම වින්දනය නැති කරන්න ඕනෙද නැද්ද? අනේ සාරිපුත්ත හාමුදුරුවෝ දේශනා කරන ඇවැත්. එයා තණ්හාව දන්නවා, තණ්හාවේ හේතු දන්නවා. හේතු නැති කිරීම දන්නවා. හේතු නැති කිරීම දකිනවා. දන්නා විතර නෙමෙයි දකිනවා. මම මේ හේතු නැති කරන්න ඕනේ. මේක අයින් කරන්න. එයා දැක්ක හේතුව. මේ හේතුවෙන් තමයි මේ ඇලෙන්නේ. නන්දි රාගයට යන්නේ. ඒ නිසා මම මේ හේතු අයින් කරන්න ඕනේ. ඊට ඒක නිවැරදිව දැర్శණය වෙනවා. එයා දකිනවා. මේ සම්මාදිට්ඨිය නිවැරදිව දැක්කා සම්මාදිට්ඨිය. එහෙනම් තණ්හාව දන්නවා, තණ්හාවේ හේතු දන්නවා, තෘෂ්ණාව නැති කිරීම දන්නවා, නැති කිරීමේ මාර්ගය කිය සතිය කිය. ආර්ය අෂ්ටාංගික සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ලෞකික නෙමෙයි. දර්ශන ප්‍රඥාවත් එක්ක එන ලෝකෝත්තර. ඇත්ත. එතට බලන්න. දර්ශන ප්‍රඥා ධම්මවිචි සම්බෝධියංගේ. එහෙනම් ආයතන අර භික්ෂුන් වහන්සේලා ආයි. දැන් එතකොට ඒක සාදු කියලා පිළිගත්තා. හොඳයි. සාරිපුත්‍රයනි. ආශිම සාරිපුත්‍රයනි අපි ඒක පිළිගන්නවා. ඒතර පිළිගත්තේ අවබෝධ කරගන්න. තේරුම් අරන් නේද පිළිගන්නේ. හරි සාතුණා.
ආයස්ම සාරිපුත්‍රයනි අපිට වැටහෙනවා අපිට තේරෙනවා මේ ධර්මතාවයෙන්ම තමයි මේ ධර්මතාවයට හේතු වෙන්නේ කියලා. ආයි අහනවා වික්ෂුන් වහන්සේලා හොඳයි ආයස්ම සාරිපුත්‍රයනි තවත් ක්‍රමයක් තියෙනවද සම්මාදිට්ඨියට කෙනෙකුට? කෙනෙකුට ඒ කියන්නේ පුත්තජන පුච්චලයකට ආර්ය භාවයටපත් වෙන්න තවත් ක්‍රමයක් තියෙනවා. ඉක්කිය ඍචුවෙන් ධර්මයේ නොසෙල්ලෙන පැහැදීමක් ඇති වෙන්නේ. ධර්මයට අනුගත වෙන්න තවත් ක්‍රමයක් තියෙනවා. ඔව් තව ක්‍රමයක් තියෙනවා. ඒ මොකක්ද? යමෙක් වේදනාව දන්නවා, වේදනාවේ හේතු දන්නවා, වේදනාව නැති කිරීම දන්නවා, නැති කිරීමේ මාර්ගය දන්නවා. දැන් වේදනාව කිව්වනේ දැන්. හොඳට වේදනාව පෙන්වලා දුන්නා. දැන් ආයි විඳින එකක් නැහැ මම. ස්පර්ශයම නෙමෙයිද වේදනාවට හේතු. ඇයට රූපයක් ස්පර්ශ වෙන්න ඕනේ චක්කු සම්පස්ස. නැත්තම් කොහොමද විඳින්නේ? අන්ධයා විඳිනවද? එහෙන් බිහිරි පුච්චලයක් කණෙන් විඳිනවද? නෑ. ගඳ සුවඳ දැනෙන්නේ නැත්නම් යම්ෙකුට යම් ආබාධයක් රෝගයක් නිසා දැන් තියෙනවා යම් ආබාධ අපිත් එක්කත් ඇවිල්ලා කියනවා මට මේ ආසනීපයක් තියෙනවා මේ ගඳ සුවඳ දැනෙන්නේ. දැන් ඒතකොට යාර විඳිනවද නාසයෙන්? විඳින්නේ. එන ස්පර්ශයම නෙමෙයිද විඳිනේට හේතුව? එයාලා බලන්න කල්පනා කරලා. ජීව සංපස්ස. බාහිර රසයක් ආහාරය දිවට ස්පර්ශ වෙන්න ඕනේ. සිත හදන්න නම් විඳින්න. කාය සංපස්ස. කායයට සීත උෂ්ණ දෙක ස්පර්ශ වෙන්න ඕනේ කයින් ඉන්නේ. නැත්නම් කොහොමද විඳින්නේ? ධර්මණක් ස්පර්ශ වෙන්න ඕනේ. ස්පර්ශයක් නැතුව මේ ලෝකෙ කිසි කෙනෙකුට විඳින්න බෑ. කිසි කෙනෙකුට විඳින්න බෑ. හොඳට බලන්න. හොඳට හොයන්න. ස්පර්ශ ආයතන 6. චක්කු සංපස්ස, සෝත සංපස්ස, ගාන සංපස්ස, ජීව සංපස්ස, කාය සංපස්ස, මනෝ සංපස්ස. එහෙනම් යමෙක් දන්නවා, තොර වේදනාව දන්නවා, වේදනාවේ හේතු දන්නවා. හේතු නැති කිරීම දන්නවා. දැන් මොකද්ද නැති කරන්නේ? ස්පර්ශය නැති කරන්නේ. හැබැයි ස්පර්ශය නැති කරන්න බෑ ඒක විශේෂ ආහාරයක්. ඒ නැති කරන්න. ක්‍රියාත්මක වෙනවා. හටගත්තොත් ක්‍රියාත්මක වෙනවා. එහෙනම් හට නොගන්න තැන ක්‍රියාත්මක වෙන්නේ. ඒකයි චක්කු ඉන්ද්‍රිය හරියාකාරවම ක්‍රියාත්මක වෙනවා නම් බාහිර රූප ස්පර්ශ වෙනවා. ආයක නවත්තන්න බෑ. කාණය සෝත ඉන්ද්‍රිය හරියාකාරවම ක්‍රියාත්මක වෙනවා නම් විකෘතිතාවයක් නැතුව ස්පර්ශය නවත්තන්න බෑ. එහෙනම් ස්පර්ශයම නේද හේතු වෙන්නේ. හේතු අයින් කරොත් චක්කු සංපස්සයකට අයින් කරනවා. සෝත සංපස්ස, ගාන සංපස්ස, ජීව සංපස්ස, කාය සංපස්ස, මනෝ සංපස්ස අයින් කරනවා. වින්දනය එතනින් ඉවරයි. එතනින් ඉවරයි. හේතු අයින් කරා. දැන් නැති එහෙනම් ස්පර්ශය නැති කරන්න ඕනේ. විදීම නැති කරන්න. ඒකට යන මාර්ගයක් දේශනා කරනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. අන්න ප්‍රඥාවත් එක්ක යන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨිය පිළිබඳව කල්පනා කරනවද නිවැරදිව? සම්මා සංකල්ප. ප්‍රඥාව වැඩි. සම්මා දිට්ඨියයි සම්මා සංකප්පයයි අයිති ප්‍රඥාවට. සීල සමාධි ප්‍රඥා. අදි සීල, අදි සමාධි, අදි ප්‍රඥා. නිකං සීල සමාධි ප්‍රඥා නේ. අදි සීල, අදි සමාධි, අදි ප්‍රඥා. එහෙනම් ආයිතන අර වික්ෂුන් වහන්සේලා ආයි අහනවා. හොඳයි සාරිපුත්‍රයන් අපි ඒක පිළිගන්නවා. ඔය ස්පර්ශ නිසාම තමයි විඳින්නේ. ස්පර්ශ නැතුව මේ ලෝකේ කාටවත් විඳින්න බෑ. ස්පර්ශය අයින් කරොත් විඳීම අවසන් වෙනවා, වින්දනය අවසන් වෙනවා. ඒකට යන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා අපට පැහැදිලි. අපට ඒක නිරවුල්. අපි ඒක තේරෙනවා. හොඳයි සාරිපුත්‍රයනි. පුතග්ජන කුච්චලේ. ඒ පුතග්ජන ස්වභාවයෙන් මිදලා ආර්ය භාවයටපත් වෙන තවත් ක්‍රමයක් තියෙනවා. තව ක්‍රමයක් තියෙනවා. සාරිපුත්ත හාමුදුරුවෝ දේශනා කරනවා තියෙනවා. තවත් ක්‍රමයක් තියෙනවා. මොකක්ද? යමෙක් ස්පර්ශය දන්නවා, ස්පර්ශයේ හේතු දන්නවා. ස්පර්ශ නැති කිරීම දන්නවා, නැති කිරීමේ මාර්ගය දන්නවා. දැන් ස්පර්ශය දන්නවා. එහෙනම් ස්පර්ශය නෙමෙයි. ආයතන 6ක් තියෙනවා. ආයතන කියන්නේ යමක් නිපදවන්න දායක වෙන්නේ ආයතනය. වෙළඳ ආයතනය. යම් උපකරණ නිපදවන. ඇඟලුම් ආයතනය. ප්‍රතිපිලි නිෂ්පාදනය කරන. යමක් නිපදවන්න දායක වෙන තැන ආයතනය. එහෙනම් අපේ ශරීරයේ ආයතන 6ක් තියෙනවා.
ඇයි මේකට ආයතන නිපදවන මේ. නිපදවන දායක වෙනවා. චක්ක ආයතන. මොනවද නිපදවන දායක? චක්ක විඥානය උපදවන්නේ එයා නැතුව වෙන්නේ. ඒ ආයතනේ නැතුව වෙන්නේ. එයා තමයි මූලික. ඒ නිසා තමයි මුලට ගත්ත චක්ක ආයතන. රූප ආයතනේ මුලට ගන්න තිබ්බේ. නෑ. චක්ක ආයතනේ තිබ්බොත් තමයි රූපයක් හැටෙන්නේ. එහෙනම් හැබැයි තනි ආයතනයකට මේක කරන්න බෑ. බාහිර ආයතනයක සම්බන්ධ කරගන්න. ආයතන දෙකක්. චක්ක ආයතනයට සම්බන්ධ වෙන්නේ රූප ආයතන. එහෙනම් හැබැයි මූලික වෙන්නේ චක්ක ආයතන. ඒ නිසා තමයි ස්පර්ශයට මේ සලආයතන එහෙම නැත්නම් ආයතන හයක් ප්‍රත්‍යය කියලා කියනවා. උදව් කිව්වේ උපකාරයි කියනවා. චක්ක ආයතන ස්පර්ශයද මේ චක්ක විඥාණයට ස්පර්ශයට ප්‍රත්‍යයද? ඔව්. ස්පර්ශයට ප්‍රත්‍යයයි. ඇස රූපේ ඇස බාහිර රූපයක් ගන්න. එහෙනම් චක්ක ආයතනේ නැත්තම් චක්ක සම්පස්ස කන නැත්තම් සෝත ආයතනේ නැත්තම් ඒකත් ආයතනයක්. දැන් මොනවද නිපදවන දායක වෙන්නේ? සෝත විඥානය. ආයතනේ නැතුව මේ විඥානය උපදවන්න බෑ. ඒතර කර්ණ තුන එකතු කරලා දෙන්නේ ස්පර්ශයයි. ආයතන තියෙන තාක් කල් ස්පර්ශය සිද්ධ වෙනවා. ඒ කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශයනේ. තින්න සංගති පස්සෝ. ගාන සම්පස්ස. ගාන ආයතනය. ප්‍රත්‍යද නැත්නාශය. ස්පර්ශයට. කිව් ආයතනය. එය නිපදවන්න දායකත්වය. ජීව. මොනවාද? ජීව විඥාන. මූලිකත්වය ගන්න. කාය ආයතන ශරීරේ මොනවාද? කාය විඥාන නිපදවන්න දායකත්වය ගන්න මූලිකත්වය ගන්න. මුලින් ඉන්නේ කාය ආයතන. මන ආයතනය අරමුණු ගන්න. මනෝ සම්පස්ස මනෝ විඥාන මනෝ සම්පස්සජ වේදනා සියල්ලටම මූලික වෙන්නේ මන ආයතන. එහෙනම් මේ ආයතන හය නෙමෙයි ස්පර්ශයට ප්‍රත්‍යය. ආයතන හය නැත්තම් ස්පර්ශයක් සිද්ධ වෙනවද? ස්පර්ශයක් සිද්ධ වෙන්නේ. ආයතන හයක් නැහැ. ආයතන හයක් තියෙන තාක්කල් ස්පර්ශ හයක් සිද්ධ වෙනවා. බලන්න හොඳට නැද්ද කියලා. එහෙනම් අයින් කරනවා. සාරිපුත්ත හාමුදුරුවෝ දේශනා කරනවා. එහෙනම් ස්පර්ශ නැති කරන. ඒතකොට ස්පර්ශ දන්නවා, ස්පර්ශ හේතු දන්නවා. සලආයතන පච්චපස්ස. තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ස්පර්ශයට ප්‍රත්‍ය වෙන්නේ ආයතන කියන කාරණය සලආයතන. සලආයතන නැත්තම් ස්පර්ශයක් සිද්ධ වෙනවා. ඒ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකත් වික්ෂුන් වහන්සේලා පිළිගත්තා. හොඳයි සාරිපුත්ත. අපි ඒක පිළිගමු. නිවැරදි සත්‍යයක්. ආයතන හයක් නැත්තම් කවදාවත් ස්පර්ශ හයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක අපිට ඒකට මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා අපිට ප්‍රත්‍යක්ෂයි. පැහැදිලි කරගන්න. නිරවුල්ව දැනගත්තා අපි දැකගත්තා. ආශ්‍රය කියන. එහෙම කියලා ආයස්මසාරිපුත්. මේ පෘථග්ජන පුජ්‍යලයේ සම්මාදිට්ඨියට එන තවත් ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රම හැර තවත් ක්‍රමයක් තියෙනවා. ඔව් තව ක්‍රමයක් තියෙනවා. තවත් ක්‍රමයක් තියෙනවා. තග්ජන ස්වභාවයෙන් මිදලා ආර්ය භාවයටපත් වෙන. සම්මාදිට්ඨියට එන්නේ. ඒ මොකක්ද? එවත්නි යමෙක් ආයතන දන්නවා. ආයතන හේතු දන්නවා. හේතු නැති කිරීම දන්නවා, නැති කිරීමේ මාර්ගය දන්නවා. මේ ක්‍රමයෙන් යමෙක් සම්මාදිට්ඨිය වෙනවා. එයාගේ දිට්ඨිය ලිච්ච වෙනවා. එයා ධර්මයේ නොසෙල්වෙන පැහැදීමකින් යුක්ත කෙනෙක් වෙනවා. ධර්මයට අනුගත කෙනෙක් වෙනවා. ආයතන වලට ප්‍රත්‍ය මොකක්ද? ආයතන වලට ප්‍රත්‍ය නාම රූප. නාම රූපච්ච සලආයතන. නාම රූප මොනවාද? වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. වේදනා විඳින්නේ සිතින් නාම ධර්ම. සංඥා හඳුනාගන්නේ සිතින් නාම ධර්මයක්. චේතනා බලවත් වෙන්නේ සිතේ කර්ම කුසල අකුසල ඒ නාම ධර්මයක්. වේදනා සංඥා චේතනා පස්ස ස්පර්ශ වෙන නාම ධර්මයක්.
පස්ස වේදනා සංඥා චේතනා එකග. එහෙනම් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. වේදනා සංඥා සංකාර විඥාන. නාම ධර්මයේ විස්තර කරන්න බුදුරජාණන් වහන්සේ කරුණු රාශියක් 89ක් සිත් නාම ධර්ම. 52ක් චෛතසික ඒක නාම ධර්ම. 89ක් සිත් එක්ක ක්‍රියාත්මක වෙන 52ක් චෛතසික ඒක නාම ධර්ම. අනිත් එක රූප ධර්ම. ඔබට ප්‍රතිසන්දි විඥාණය ගත්ත තැන ඉඳලා මේක කලින් පැහැදිලි කරලා දීලා තියෙනවා. ප්‍රතිසන්දි විඥාණය ගත්තද ඒ ගත්ත තැන ඉඳලා අර මවගේ ගර්භාෂයේ යුක්තාණුවේ ක්‍රියාව පටන් ගත්තා, රූපේ ක්‍රියාව පටන් ගත්තා. අර විඥාණය සම්බන්ධයි නාම රූප දෙක ක්‍රියාත්මකයි. නාම රූප දෙක ක්‍රියාත්මක වීම තුළ නෙමෙයිද ආයතන 6 පහළ. නාම රූප දෙකේ වැඩිම නාම රූප දෙකේ ක්‍රියාත්මක වීම ඒ ප්‍රවෘත්තියෙන් හින්දා නෙමෙයිද ඇස කන නාසය දිව ශරීරය සම්පූර්ණ වුණා. ආයතන සම්පූර්ණ වුණා. එහෙනම් ආයතන වලට හේතු මොකද්ද? නාම රූප. නාම රූප නැත්නම් කර්මෝගේ ගර්භාෂයේ යුක්තාණු ක්‍රියාව පටන් ගත්තේ නැත්නම් විඥානේ බැසගත්තේ නැත්නම් රූපේ ක්‍රියාත්මක භාවය පටන් ගන්න බෑ. ඒ නාම රූප දෙක ක්‍රියාත්මක නැහැ. ආයතන 15 වෙයිද? අවදාත් 15 වෙන්නේ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ පෙන්නන්නේ නාම රූප පත්‍ය සලආයතන. එන සලආයතන දැනගන්න, සලආයතන දැක ගන්න, හේතු දැනගන්න, හේතු දැක ගන්න මේ වේදනා සංඥා සංකාර විඥාන එතන වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර මේ නාම ධර්මයන් සතර මහා ධාතු සුද්ධාස්ත්‍රක කලාප පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ දස්තක කලාප. එහෙනම් මේ රූප ධර්ම ඒවා රූප ධර්ම හා නාම ධර්ම නිමේද ප්‍රත්‍ය වෙන්නේ ආයතන 6. ඒ නිසා තමයි නාම රූපච්ච සලආයතන. එහෙනම් දැන් ආයතන 6 ක්‍රියාත්මක නවත්තන්න නම් මොකක්ද අයින් කරන්නේ? හේතු අයින් කරන්න. මොකක්ද හේතුව? නාම රූප දෙක අයින් කරන්න. ආයතන වල ආයතනවත් නැහැ. නාම රූප දෙකේ ක්‍රියාව නැත්තම් ආයතන ආයතනවත් නැහැ. නාමයේ පැවැත්මක් නැහැ. අසඤ්ඤත මේ අරූපාවචර බ්‍රහ්ම ලෝකේ නාමයේ පැවැත්මකුත් නැහැ. රූපාවචර එකක් තියෙනවා සංඤ්ඤතාලය. ඒකටත් හේතු වෙන්නේ මානසිකාරයමයි. මනස සකස් වෙන ආකාරයමයි. හිත හැසිරෙන ආකාරයමයි. ඒවට හේතු වෙන්නේ. එහෙනම් නාම රූපම නෙමෙයිද මේ සෑම භවයකටම ප්‍රත්‍ය වෙන්නේ. ඒ ආයතන වලට ප්‍රත්‍ය වෙන්නේ. නාම රූපච්ච සලආයතන. අන්න නාම රූප දෙක යමකයි කරා. ආයතන වල පහළ වීමක්. ඒ සලආයතන නිරෝධයයි. ඒ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආයතන දෙක පිළිගත්ත භික්ෂුන් වහන්සේලා. ඔව්. ආස්මසාරු හරිපුත්‍රයනේ ඒක හරි. එන්නේ වැරදි. ඒක සම්මාදිට්ඨියයි. ඒක බාර ගන්න පිළිගන්න. අපි අහයි යන ප්‍රශ්නයක්. ආශ්‍රමසාරිපුත්‍රයන් මේ පෘථග්ජන පුච්චලයා ආර්ය භාවයටපත් වෙන තවත් ක්‍රමයක් තියෙනවද? තවත් ක්‍රමයක්. ඒ මොකක්ද? යමෙක් නාම රූප දන්නවා, නාම රූප වල හේතු දන්නවා, හේතු නැති කිරීම දන්නවා, නැති කිරීමේ මාර්ගය දන්නවා. නාම රූප වලට හේතු මොකක්ද? අර කලලේ පටන් ගත්තේ නාම රූප දෙක මොකක් හින්දාද? පෙර භවයේ ගත්ත සංස්කාරවල පැටලලා ආපු විඥානය. කර්ම විඥාන. බුදුරජාණන් දේශනා කරන විඥාන පත්‍ය නාම රූප. නාම රූප දෙකට ප්‍රත්‍ය අර කලලේ වැඩිවීමට ප්‍රත්‍ය වුණේ ප්‍රතිසන්දි විඥානය. මේ තව විඥාන කීපයක් තියෙනවා. ප්‍රවෘත්තියේදී ලැබෙන විඥාන. කියලා කිව්ව චක්කු විඥාන, සෝත විඥාන, කාන විඥාන, චිත්ත විඥාන, කාය විඥාන, මනෝ විඥාන. ඒ ප්‍රවෘත්තියේදී ලැබෙන, පැවැත්මේදී ලැබෙන. ප්‍රතිසන්දි විඥාන. ඒ ගත්තේ මොකෙන්ද? ඒ ගත්තේ සංස්කාරයන්ට එක්ක පැටලලා. ඒ කියන්නේ කර්මත් එක්ක පැටලලා විඥානය
නාම රූප දෙකට ප්‍රත්‍යයයි. රූපයට ප්‍රත්‍යයයි මේ ප්‍රතිසන්දි විඥානයේ නැමැති නාමයේ රූප ධර්මයට ප්‍රත්‍යයයි. ප්‍රත්‍ය වෙච්ච ගම ක්‍රියාව පටන් ගත්තා. විඥාන පත්‍ය නාම රූප. එහෙනම් හේතු අයින් කරන්න. සාරිපුත්ත හාමුදුරුවෝ දේශනා කරන අන්න යමෙක් දකිනවා සමාධිට්ඨි නිවැරදිව දන්නවා නිවැරදිව දකිනවා. නාම රූප දෙකට හේතු ප්‍රතිසන්දි විඥානය. දැන් ප්‍රතිසන්දි විඥානය නැත්තම් නාම රූප දෙකේ ක්‍රියාවක් නැහැ. ඒකට යන මාර්ගයක් තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ප්‍රඥාවෙන් දැනගෙන ප්‍රඥාවෙන් දැකගෙන සත්‍ය අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ ඥානයක් උපදවා ගන්න. නිවැරදි ඥානයක් ප්‍රත්‍යක්ෂ ඥානයක් උපදවා ගන්නවාද? එයාට මනවන්න භවයක් නැහැ. එහෙනම් තර ප්‍රතිසන්දි විඥානේ ආයතනවා. ආයතනවා වික්ෂණාසය. ආජම සාරිපි. හොඳයි අපි ඒක පිළිගන්න. සංදි විඥානයක් වැසගත්තේ නැත්තම් ඒ නාම රූප දෙක වැඩෙන්නේ නැහැ. ඒක අපිට ප්‍රත්‍යක්ෂයි. ඇදිලි පිරිසදු. අපි අහන තව ප්‍රශ්නයක්. ආජම සාරිපුත්‍රය. මේ පෘථග්ජන පුච්චලයා ආර්ය භාවයට පත් වෙන්න තවත් ක්‍රමයක් තියෙනවා. ඔව් තවත් ක්‍රමයක් තියෙනවා. තව ක්‍රමයක් තියෙනවා. අනේ දේශනා. යමෙක් විඥාණය දන්නවා විඥානයේ හේතු දන්නවා හේතු නැති කිරීම දන්නවා නැති කිරීමේ මාර්ගය දන්නවා මෙන්න මේ ක්‍රමෙනොත් යමෙක් පෘථග්ජන ස්වභාවයෙන් මිදිලා ආර්ය භාවයටපත් වෙනවා සම්මා දිට්ඨියක වෙනවා දිට්ඨියගේ ඍචු වෙනවා එයා නොසෙල්වෙන ධර්මයේ ගුණ දැනගෙන අචල ප්‍රසාදයෙන් යුක්ත නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත කෙනෙක් වෙනවා එයා ධර්මයට අනුගත කෙනෙක් එයා ඒ අනුවමයි හිතන්නේ ඒ අනුවමයි කල්පනා කරන්නේ ඒ අනුවමයි දකින්නේ පටිච්ච සමුප්පාදයේ දේශනා කරන්නේ මේ තුලමයි ධර්ම තියෙන්නේ එහෙනම් විඥාණය දන්නා ප්‍රතිසන්දි විඥාණය කොහොමද බැසගත්තේ මේ සංස්කාර හැදී පෙර භවයට ඇදුව දැනුත් හද මොන සංස්කාර පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර අනිත්‍යභි සංකාර කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර සබ්බේ සංකාර සංකාර තියෙනවා ඔච්චරක් තියෙනවා සබ්බේ සංකාර කියොත් මුළු විශ්වයේ තියෙන සියලුම අධ්‍යාත්මික බාහිර සියලුම ඒවා ගන්න සබ්බේ සංකාර පුඤ්ඤාභි සංකාර අපින් සිතුවිලි සිත තුළ ගොඩනැගෙන යහපත් හොඳ සිතුවිලි දාන ආදී පින්කම් තුළින් සීලාදී ගුණ ධර්ම භාවනා දස පුණ්‍ය ක්‍රියා තුළින් ගොඩනැගෙන සිතුවිලි පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර අකුසල් සිත් 12ත් එක්ක පැටලිලා එන දස අකුසල් අපුඤ්ඤාභි සංකාර මරණ හොරකම් කරනවා වැරදි කාමසේවනයන් කරනවා බොරු කියනවා කේලම් කියනවා වරුෂ වචන කියනවා වැඩකට නැති වචන කතා කරනවා අධික ලෝභය තියෙනවා ද්වේෂය තියෙනවා මෝහයක් තියෙනවා දස අකුසල් අපුඤ්ඤාභි සංකාර ආනිච්ච සංකාර අරූපාවචර ධ්‍යාන මට පිනුත් එපා පෞත් එපා මං යනවා බ්‍රහ්ම ලෝකේ ආකාසඤ්ඤායතන බ්‍රහ්ම ලෝකේට යන විඥානච්ඡායතන බ්‍රහ්ම ලෝකේ යන ඒක තණ්හා උපාදාන කරගෙන ඉන්නේ මම යනවා නත්ති කිංචි කියලා යනවා මං ආකිඤ්ඤායතනෙට යනවා මං යනවා නේවසඤ්ඤා නාසඤ්ඤායතන ඒ ලෞකික ධ්‍යාන වඩ යන්න පුළුවන් යන්න භාගතනන්සේ බෑ කිව්වේ යන්න පුළුවන් මේයි ඒවත් අනිත්‍යයි අස්තිරයි తాවකාලිකයි එහෙනම් පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර අනිත්‍යභි සංකාර තුල අපේ මනස පැටලිලා නැද්ද සිත වෙලිලා නැද්ද සිත ඒවා ග්‍රහණය කරගෙන නැද්ද හොඳට බලන්න නැද්ද කි පුඤ්ඤාභි සංකාරات එක්ක මනස වෙලිලා තියෙනවා පැටලිලා තියෙනවා ග්‍රහණය කරගෙන තියෙනවා අපුඤ්ඤාභි සංකාර පෘථග්ජන පුච්චලය ආර්ය භාවයටපත් වෙන තාක් කල්යාගෙන් පස්පව දස කුසල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ අනතරි පාප කර්ම වෙන්නත් පුළුවන් පෘථග්ජන පුච්චලය. සෝවාන් නොවෙච්ච ඕනම කෙනෙක්. එහෙනම් ත්‍රාණිජ්ජාභි සංකාර. එහෙනම් මේ සංස්කාර උඩ නෙමෙයි මනස ක්‍රියාත්මක වෙන්නේ. සිත ක්‍රියාත්මක. විඥානය ක්‍රියාත්මක වෙන්නේ. හොඳට බලන්න. හොඳට හොයන්න. හොඳට පරීක්ෂා කරන්න. පරීක්ෂා කළා තමයි ප්‍රත්‍යක්ෂ කරගන්න. පුඤ්ඤාභි සංකාරයක පැටලිලා අපුඤ්ඤාභි සංකාරයක පැටලිලා තියෙනවා
අනිත්‍ය අபிසංකාරයට පැටලෙලා තියෙනවා. තිම්පවට අකමැතියි. අන්න යන බ්‍රහ්ම ලෝකයන්. යන්න පුළුවන්. ගැටලුවක් නැහැ. එහෙනම් සංස්කාර නෙමෙයිද විඥාණයට ප්‍රත්‍යය. සංස්කාරම තමයි විඥාණයට ප්‍රත්‍යය. ඒකත් එක මනස පැටලිලා තියෙනවා. වෙලිලා තියෙන ග්‍රහණය වෙලා. අන්න සංස්කාර අයින් කරන ප්‍රතිසන්දිය බහිද ප්‍රසන්දි විඥානයේ බහිද යුක්තානුවට අණ්ඩජ දලාබුජ සංසේදජ ඔක්කොපති. හතරේ කොහොත් පවතින්න බෑ. ඒ හතරට තැන් වලටමපත් කරන්නේ සංස්කාරات එක්ක පැටලිච්ච මනස විඥානය. අන්න සාරිපුත්ත හාමුදුරුවෝ දේශනා කරනවා. එවත්නේ. එයා දන්නවා විඥානය දන්නවා විඥානයේ හේතු දන්නවා. ඒ හේතු නැති කිරීම දන්නවා නැති කිරීමේ මාර්ගය දන්නවා. දැන් සංස්කාර නැති කරන්නේ. කවද්ද නැති කරන්නේ? ඒක තමයි ප්‍රශ්නේ. අවබෝධය තුළ අදත් පුළුවන්. මට එපා පුඤ්ඤාභි සංකාරත් එපා අපුඤ්ඤාභි සංකාරත් එපා ආනිජ්ජාභි සංකාරත් එපා. ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ. හැබැයි එහෙන් රූප දැකි විඳින්නේ. විඳින්නේ. දිත්තේ දිත්තමත්ත. දැක්කා. එතනින් යාට ප්‍රවෘත්තියක් නැහැ. විතක්ක ਵਿਚාර වලට ඉඩ නැහැ. බලවත් කරන්නේ විතර්ක ਵਿਚාර වලින් බලවත් විතර්ක කියන්නේ කල්පනා කරනවා. ਵਿਚාර කියන්නේ සහ බලන. ඔය දෙකෙන් කර්ම දෙකෙන් ඔය ධර්මතා දෙකෙන් තමයි බලවත් කරන්නේ. සංස්කාර බලවත් කරලා දෙන්නේ ඔය විතර්ක ਵਿਚාර වලින්. එහෙනම් සංකාරපච්චය විඥානං කියන එක හරිද? හේතු අයින් කරන්න ඕනේද? හේතු අයින් කරන්න ඕන. කවද්ද මං ඇහුවේ එකයි. අදත් පුළුවන්. රැට මරුණත් නිවිලා මාරයට හොයාගන්න බෑ ගියදී. හැබැයි සංස්කාරات එක්ක පැටලිලා තියෙන විඥාන අද රැට heart attack එකක් එහෙම ඇවිල්ලා හදිස්සියෙම මැරුණොත් අරින් එකක් ගන්න වෙනවා. පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර උපදවලා තියෙන්නේ අරූපාවචර ධානය නම් අනිත්‍ය සංකාර. කාය සංකාර එක වෙන එක. ඒ ආස්වාස ප්‍රාස්වාස දෙක. කයේ සංස්කාරය. වෙන සිදුවීම. වචී සංකාර. විතක්ක ਵਿਚාර. කල්පනා කළ සොයා බලන්නේ වචන කතා කරන්නේ. වේදනා සංඥා දෙක කරුණාම අනෙක් චෛතසික 50 තමයි චිත්ත සංකාර. හිතේ ප්‍රවෘත්තියට ඇදගෙන යනවා. හිතේ ප්‍රවෘත්ති. කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර. සිතුවිලි විතරයි. ශරණයක් තුල ඉපදිලා ශරණයක් තුල නැති වෙලා යන සිතුවිලි සමූහයක් විතරයි. එක චිත්තක්ෂණයක් තුල ඇති වෙලා නැති වෙලා යනවා. හැබැයි ආයි නන්දි රාගය. සහගත තත්‍රාභි නන්දිනී. ඒ තැන සතුට වෙනවා ආයි. නැවත සතුට වෙනවා. නැවත සතුට වෙනවා. මේ කොච්චර වෙලාවක් යනද ඔක අයින් කරන්නේ? අයින් කරන්න යන්නේ එක චිත්තක්ෂණයයි. ඇයි? ඇලෙන්න තියෙන කාලේ එක චිත්තක්ෂණයයි. නාම ධර්මයේ කායික චිත්තක්ෂණයයි. සිතේ ආයශික චිත්තක්ෂණයයි. රූපේ කායික චිත්තක්ෂණ 17යි. 17ට අඩු රූප කලාප තියෙනවා. නමුත් නාමයට එක චිත්තක්ෂණයයි. හැබැයි එක චිත්තක්ෂණය තුළ ඇති වෙලා නැති වෙන අයනට ආයි නන්දි රාගය. ඒ තන සතුට ඒන සතුටම හොයනවා. නන්දි රාග සහගත. තත්‍රා විනන්දිනී. සෙය්‍යතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. එන සංස්කාර නෙමෙයිද හේතු? පුනර්භවයෙන් පෙර භවයෙන් මේ භවයට ආවෙත් ඒන් එකක් මනස තුල පටලවගෙන නෙමෙයි. මේ භවයෙන් යන්නත් බලාපොරොත්තු වෙන්නේ ඒන් එකක් පටලවගෙනද? යන්න මං එපා කියන්නේ. හැබැයි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ඒ ටිකත් කරපින්නගෙන තමයි යන්න වෙන්නේ. ප්‍රියන්ගෙන වෙන්නේ අප්‍රියන් එක්කෙම් කැමති දැන් නොලැබීම් අකමැත්තේවල් ලැබීම් ඒ ඔක්කොම කරපින්නගෙන යන්න වෙන්නේ. සංසාර දුක්ඛය විපරිණාම දුක්ඛය සියලු දුක් වලට භාජනය වෙන මේ නාම රූප දෙකක්. දුකක්ම හට ගන්නවා දුකක්ම පවතිනවා. දුකක්ම නැති වෙනවා. හටගන්නේ දුක. පවතින්නේ දුක. දුක් වලට ප්‍රතිකර්ම මම ඊට කලින් කියලා දුන්නා. එහෙනම්
සංකාර අයින් කරොත් එතන ඉවරයි. ආයි යහනවා. ඒකට යන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. වික්ෂුන් වහන්සේලා පිළිගන්නා ස්වාමිනී තාමත්ම ලස්සනයි, තාමත්ම අලංකාරයි, පැහැදිලි, ප්‍රත්‍යක්ෂයි, අපිට හොඳට තේරෙනවා, අපිට හොඳට දර්ශනය වෙනවා, අපි දකිනවා, පැහැදිලි. සාරිපුත්‍රයනි තවත් ප්‍රශ්නයක් තියෙනවා. පෘථග්ජන ස්වභාවයෙන් මිදලා ආර්ය භාවයට පත් වෙන තව ක්‍රමයක් තියෙනවා. ඔව් තව ක්‍රමයක් තියෙනවා. මොකක්ද? යමෙක් සංස්කාර දන්නවා, සංස්කාර වල හේතු දන්නවා, හේතු නැති කිරීම දන්නවා, නැති කිරීමේ මාර්ගය දන්නවා. සංස්කාර හදන්නේ මොන හේතු නිසාද? අවිද්‍යාව පත්‍ය සංඛාරා. අවිද්‍යාව ප්‍රත්‍ය වෙන සංස්කාර වලට. අවිද්‍යාව කිව්වේ දුක්ඛ අඥාන දන්නේ දුකයි කියලා. කොච්චර වින්දත් දුකයි කියලා තේරෙන්නේම නැහැ. දුක්ඛ අඥාන. දුක්ඛ සමුදය අඥාන. මේකට හේතුව මේ තණ්හාව, නන්දි රාගයමයි කියලා ඒ තැන ඇලීමමයි කියලා තේරෙන්නේ. දුක්ඛ සමුදය අඥාන. දුක්ඛ නිරෝධය අඥාන. අනේ මේ හේතුව නම් අයින් කරන්න ඕනේ. මේක සමුදාය සත්‍යයක් මේක. මේ හේතුව ඒ නිසා මේක අයින් කරන්න ඕනේ කියලා තේරෙන්නේ නැහැ. වැටහෙන්නේ නැහැ. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥාන. මේකට යන පිළිවෙත අර ලෝකෝත්තර අරියෂ්ඨාංගික මාර්ගය කියලා දන්නේ. උප්පන්ති අඥානං පෙර භවයේ දන්නේ නැහැ. අපරන්ති අඥානං අනාගත භවයේ දන්නේ නැහැ. තේරෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ. උප්පන්ති අපරන්ති අඥානං පටිච්ච සමුප්පාද ධම්මේ අඥානං අවිද්‍යාව. ඔන්නේ කරුණු ටික දන්නේ නැද්ද? අවිද්‍යාව. තව ටිකක්. ඒ මොකද්ද? සිත පවතිනවා නම් සම්මුති හේවත් ප්‍රඥප්ති තුල පහසුවෙන්. පහසුවෙන් සිත පවතිනවා නම් මානසිකාර්ය සිත විඥානය පහසුවෙන් පවතිනවා නම් සම්මුති හේවත් ප්‍රඥප්ති තුල අවිද්‍යාව. පහසුවෙන් සිත පවතිනවා නම් පරමාර්ථ ධර්මයන් තුල ගැටලුවක් නැති ඉතා පහසුවෙන් අධ්‍යාත්මික බාහිර ලෝකයේ පරමාර්ථ වශයෙන් දැర్శණය වෙනවද දකින්නවද? සිතේ පිහිටලාද? විද්‍යාව. විද්‍යාව. පරි දුක්ඛේ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධේ ඥාන, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥාන, උබ්බන්තේ ඥාන, අපරන්තේ ඥාන, උබ්බන්තේ අපරන්තේ ඥාන, පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං විද්‍යා. දැන් පටිච්ච සමුප්පාදය තමයි දිගහැරියේ. දැන් විද්‍යාවට ආවද තාම අවිද්‍යාවද කියලා මම දන්නේ නැහැ. තේරෙනවද? විද්‍යාවට බණ කිව්වේ. අවිද්‍යාවෙන් විද්‍යාවට එන්න බණ කිව්වේ. පෘථග්ජන ස්වභාවයෙන් මිදලා ආර්ය භාවයට එන්නයි බණ කිව්වේ. ආයිත් අහනවා. සාරිපුත්‍රයනි අපට තේරෙනවා අපට ප්‍රත්‍යක්ෂයි අපට පැහැදිලි. තාම පිරිසිදුයි. තථාගත ධම. තවත් ප්‍රශ්නයක් කියනවා. මොකද්ද? පෘථග්ජන පුච්චලේ පෘථග්ජන ස්වභාවයෙන් මිදලා ආර්ය භාවයට පත් වෙන්න තව ක්‍රමයක් තියෙනවා. ඔව් තවත් ක්‍රමයක්. ඒ මොකක්ද? අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්නේ ආශ්‍රව. කෙනෙක් අවිද්‍යාව දන්නවා, අවිද්‍යාවේ හේතු දන්නවා. අවිද්‍යාව නැති කිරීම දන්නවා, නැති කිරීමේ මාර්ගය දන්නවා. අවිද්‍යාව දැන් දන්න. විද්‍යාව දන්නවා. අඥානං කිව්වනම් අවිද්‍යාව. ඥානං කිව්වනම් විද්‍යාව. අවිද්‍යාව දන්නවා, අවිද්‍යාවට හේතු ආශ්‍රව. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthi ආශ්‍රව. ආශ්‍රව මං කිව්වා. ආශ්‍රව කියන අන්තිරාගය. අතර රත්‍රා විනන්දිනී සේයති දාන. නැවත වෙනවා. ආශ්‍රව කියන්නේ කාමයන්. කාමාශ්‍රව කාමයන්ට ඇලෙනවා. භවආශ්‍රව භවයන්ට නැවත සාස්වත ditthiyත් එක්ක යෙදිච්ච මනස. භවආශ්‍රව ඒ ditthiyත් එක්ක යෙදිච්ච මනස. එන ditthi ආශ්‍රව. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthi ආශ්‍රව. එනම් මේ ආශ්‍රව කියන ධර්මතාවයන් කොහෙද උපදින්නේ? සිතේ. කොච්චර වෙලාවක් යනද? ප්‍රතිදක්ෂණ. සිතුවිල්ලකට අවශ්‍ය ප්‍රතිදක්ෂණය. ආශ්‍රව කියන්නේ සිත තුළ ගොඩ නැගෙන සිතුවිලි නන්දිරාගය. ඇලෙන ස්වභාවය එක චිත්තක්ෂණයක් තුළ ඉපදෙන්නේ.
එහෙනම් නවත්තන්න. හැබැයි ඉපද බිඳින්නේ මේ නන්දි රාග සහගත ස්වභාවයට ඒ ආශ්‍රවයන්ට සිත තුළ පවතින ඉඩ දුන්නොත් එක චිත්තක්ෂණයක් තුළ ඒක ප්‍රත්‍ය වේලා ඉවරයි අවිද්‍යාවට. හැබැයි චිත්තක්ෂණයෙන් ප්‍රත්‍ය වේලා ඉවරයි අවිද්‍යාවට. හැබැයි අවිද්‍යාවට අවශ්‍ය චිත්තක්ෂණය. එයි අවිද්‍යාව නාම ධර්මයක්. ආශ්‍රවයන්ගේ හේතුවක් හැටියට අවිද්‍යාව හටගත්තට එයාට රැඳෙන්න බෑ. එයාට පවතින්න බෑ. චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. හැබැයි බිඳින්නේ සංස්කාරයකට ප්‍රත්‍ය වේලා. මෙන්න මේකයි මේකේ තියෙන අතිශය ගැඹීර බව. ඒ අවිද්‍යාව නැමැති නාම ධර්ම එක චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. හැබැයි බිඳින්නේ සංස්කාර වලට ප්‍රත්‍ය වේලා. සංස්කාර උපදවන සංස්කාරයන්ට උපකාර වෙලා මේ සංස්කාරයන්ට පවතින්නත් බැහැ. සංස්කාරයට පවතින්න පුළුවන් එක චිත්තක්ෂණයක් විතරයි. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිජ්ජාභි සංකාර, තොරේ පිම්පව් මේ මොන දෙයක් ගත්තත් එක චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. එක චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳින්නේ ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍ය වෙලා. ඒකට දැන් ආශ්‍රව අවිද්‍යා සංකාර විඥානය එනකොට කොච්චර වෙලාවක් ගිහින්ද? චිත්තක්ෂණ හතරයි. චිත්තක්ෂණ හතරක් කියන්නේ එක චිත්තක්ෂණයක් කියන්නේ තත්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක්. එක චිත්තක්ෂණයක් කියන්නේ. නේද? දැන් බලන්න. නන්දිරාග සහගත එහෙනම් ආශ්‍රව ශරණයෙන් අයින් කරා. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව. චිත්තක්ෂණයෙන් අයින් කළා. අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්න දෙයක් නැහැ. එහෙනම් අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙන්න දෙයක් නැහැ. සංස්කාර ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍ය වෙන්නේ. මේ චිත්තක්ෂණය තුළ ප්‍රත්‍ය වෙන්නේ. ඒතර ප්‍රතිසන්දි විඥාණය සංස්කාරයන්ගේ හේතුවෙන් හැටියට හටගත්තට ප්‍රතිසන්දි විඥාණය එයාට රැඳෙන්න බෑ. මෞකුසේ බැස්ස ගත්තට එයාට සැදෙන්න එක චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳිනවා යා. හැබැයි බිඳින්නේ නාම රූප දෙකට ප්‍රත්‍ය. නාම රූප දෙකට ප්‍රත්‍ය වෙලා තමයි මේ චිත්තක්ෂණය තුළ ඉපද බිඳින්නේ. ප්‍රතිසන්දි විඥාණය. හැබැයි හටගත්ත සංස්කාරයන්ගේ හේතුවක් හැටියට. හැබැයි රැඳෙන්න බෑ. ඒ නිසා තමයි අනිත්‍යයි කියන්නේ. මෙන්න මේ තමයි අනිත්‍ය ස්වභාවය. මේකයි මනසට දැర్శණය කරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි කියලා. ඒක චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳිනවා නම් ඒක නිට්ටයද අනිත්‍යද? ඒක මනසට දැర్శණය වෙන්න ඕනේ. ඒක මනසින් දකින්න ඕනේ. ඒක මනසට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. නැත්නම් කවදාවත් අනිත්‍යයි 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 කියලා ජීවිතේ කියනකම් කියුවත් අනිත්‍ය දකින්න හම්බෙන්නේ. හැබැයි නාම රූප දෙක ප්‍රතිසන්දි විඥානයේ ඵලයක් හැටියට හටගත්තට රූපයට අවශ්‍ය චිත්තක්ෂණ 17යි කලලේ. අර හටගත්ත නාම ධර්මයන්ට වේදනා සංඥා සංකාර ඒ ධර්මයන්ට අවශ්‍ය චිත්තක්ෂණේ. එහෙනම් චිත්තක්ෂණ 17ක් එක චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. හැබැයි සලආයතන වලට ප්‍රත්‍ය වෙලා. නාම රූපච්ච සලආයතන. ආයතන හයෙන් පහකට චිත්තක්ෂණ 17ක් අවශ්‍ය තියෙන ප්‍රේම මන ආයතනයට එක චිත්තක්ෂණය. එතකොට නාම රූපයන්ගේ හේතු හැටියට සලආයතන පහළ වුණාට චිත්තක්ෂණ 17ක් තුළ ආයතන පහ මන ආයතන එක චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. හැබැයි ස්පර්ශයට ප්‍රත්‍ය වේ. දැන් තේරෙනවද? ස්පර්ශයට මනස රැඳෙන්න බෑ. ඒ ස්පර්ශය කියන්නේ නාම ධර්මයක්. එක චිත්තක්ෂණයේ අවශ්‍යයි. එක චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. හැබැයි වේදනාවට ප්‍රත්‍ය වෙනවා. ඒකට සලආයතනයන්ගේ ඵලයක් හැටියට හටගත්තට ස්පර්ශය රැඳෙන්න බෑ. ඒක චිත්තක්ෂණයි අවශ්‍ය තියෙන්නේ. ඒක චිත්තක්ෂණය තුළ ඉපද බිඳිනවා. හැබැයි බිඳින්නේ ඒක චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳින වේදනාවට ප්‍රත්‍ය වෙනවා. එහෙනම් ස්පර්ශයේ හේතුවේ ස්පර්ශ හේතුවෙන් හටගත්ත වේදනාවන් නැමැති ඒ නාම ධර්මයට රැඳෙන්න බෑ. ඒක චිත්තක්ෂණයි යට තින්න පුළුවන්. ඒ වේදනාව කියන්නේ නාම ධර්මයක්. එයාට අවශ්‍ය චිත්තක්ෂණය. ඒක චිත්තක්ෂණය තුළ ඉපද බිඳිනවා. හැබැයි බිඳින්නේ තණ්හාවට ප්‍රත්‍ය වෙලා. තේරෙනවද? ඒතර තණ්හාව කියන්නේ මොකක්ද? තෘෂ්ණාව කියන්නේ නාම ධර්මයක්. හැබැයි වේදනාවේ ඵලයක් හැටියට තමයි ඉපදුනේ. වේදනාව ප්‍රත්‍ය කරගෙන තමයි හටගත්තේ. ඒ තෘෂ්ණාව නැමැති නන්දි රාගය. ඒ සිතුවිල්ල. හැබැයි යට රැඳෙන්නත් බැහැ. කොච්චරද? ඒක චිත්තක්ෂණය තුළ යාත් බිඳිනවා. හැබැයි බිඳින්නේ උපාදානයට ප්‍රත්‍ය වෙලා.
වේදනාවේ ඵලයක් හැටියට හටගත්තට යට රැඳෙන්න බෑ. ඒක චිත්තක්ෂණයක් තුළ ඇතිලා නැති වෙනවා. බෑ නැති වෙන්නේ උපාදානයට ප්‍රත්‍ය වෙලා. උපාදානයට කොච්චර ආයුෂ? තණ්හාවේ ඵලයක් හැටියට එන්නේ. ඒකට තණ්හාවේ ඵලයක් හැටියට උපාදාන කියන්නේ සිදුවිලි. කාම උපාදාන, භව උපාදාන, ditthi උපාදාන, අත්වාද උපාදාන, සියලු උපාදානයන් මනසේ තුල ගොඩනේ. හැබැයි එක චිත්තක්ෂණය තුළ ඉපද බින්දෙනවා. තණ්හාවේ ඵලයක් හැටියට ඉපදුනාට එක චිත්තක්ෂණය තුළ ඉපද බින්දෙනවා. හැබැයි බින්දින්නේ ආයි කර්ම භවයට ප්‍රත්‍ය වෙනවා. උපාදාන පත්‍ය භව කර්ම තමයි උපාදාන නිසා හදන්නේ. ඒතර කර්ම කියන්නේ සිතුවිලි යට රැඳෙන්නත් බෑ. ඒ එක චිත්තක්ෂණය තුළ ඉපද බින්දෙනවා. කර්ම කියන්නේ සිතුවිලිනේ. නාම ධර්ම. එක චිත්තක්ෂණය තුළ ඉපද බින්දෙනවා. හැබැයි බින්දෙන්නේ භවයට ප්‍රත්‍ය වෙනවා. අන්න ආයි ප්‍රතිසන්දියක් ඇති. කර්මයට අනුරූපව හැදුවා භවය. සකස් කළ දේ භව තියෙනවනේ. කාම භව, රූප භව, අරූප භව. ඒවා තියෙනවා. ඒතොර චිත්තක්ෂණයක් ආයශ තියෙන ඒවා තියෙනවා. අරූපාවචර ධ්‍යාන. ඒතොර අනිත් ඒකවකාර භව කියලා තියෙනවා. සංයතලයේ උපරිම 17යි චිත්තක්ෂණ. අනිත් සෑම තැනකම නාම රූප දෙක චිත්තක්ෂණ 17ක් තුළ උපරිම එක චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. ඡාති පහල කිරුවා. ඒතර භවයේ ඵලයක් හැටියට ಜಾති පහල කරා. රැඳෙන්න පුළුවන්. චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බිඳින එක චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳින. මෙන්න මේ ධර්මතාවයේ ප්‍රත්‍යක්ෂ වුණොත්, පැහැදිලි වුණොත්, පිරිසිදු වුණොත් අනිත්‍ය කියන එක ආයි හොයන්න ඕනේ, බලන්න ඕනේ. මානසයට හොඳම දර්ශනය වෙනවා. තේරෙනවද කියන්නේ? අනිත්‍ය නෙමෙයිද? ඒ චිත්තක්ෂණ 17ක් තුළ ඇති වෙලා නැති වෙනවා. අප්‍රේල් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් චිත්තක්ෂණ 17 කියන්නේ. ඒතර ඒ 17 එකයි නාම සිතුවිලි වල ආයුෂ. එහෙනම් එක චිත්තක්ෂණයක් තුළ ඒතකොට මේ පටිච්ච සමුප්පාදයෙන් අංග 12. මේ සියලුම ධර්මයන් ක්‍රියාත්මක වෙන්න කොච්චර කාලයක්ද යන්නේ? දාගන්නවත් බෑනේ. එහෙනම් ඒ ඉදිරි ධර්ම. ඒතර පසුපසින් යන ධර්මතාවයේ ඵලයක් හැටියට හටගත්තට යට රැඳෙන්න බෑ. අසනේ නැති වෙනවා. හැබැයි නැති වෙන්නේ ඉදිරි ධර්මතාවයට ප්‍රත්‍ය වෙලා. උපකාර වෙනවා. ඒතකොට එතන තියෙන්නේ නිත්‍ය දර්ශනයක් අනිත්‍ය දර්ශනයක්. මේ අනිත්‍ය දුකක් නෙමෙයි දැති කරන්නේ. ශෝකයක් නෙමෙයි දැති කරන්නේ. කනගාටුවක් නෙමෙයි දැති කරන්නේ. හැඬීමක් වැළපීමක් නෙමෙයි දැති කරන්නේ. දුක්ඛ දෝමනස්යක් නෙමෙයි දැති කරන්නේ. කල්පනා කර බලන්න. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ ප්‍රවෘත්ති දුකයි. මේ පැවැත්ම දුකයි. ධර්ම දේශනාව අවසන් කරනවා. පැයකමාරකට වෙන කාලයක් මම කිව්වා. පැහැදිලිද කිව්වා? බොහොම පැහැදිලි. ඒ ආන්දරේ බොහොම පැහැදිලි. ඉතා ගැඹුරුයි. ගැඹුරුයි. ඒ ආන්දරේ. බැහැලා බලන්න ගැඹුරු නෑ. අනසින් බහින්න. බහින්න දෙන මනසින්. මනසින් නේද බහින්න තියෙන්නේ? ඒ ආන්දරේ නුවණ. මනසින් බහින්න ගැඹුරු නෑ. බැහැලා බලන්නකො. ඒ. පොඩ්ඩේ නම් හිටියොත් නම් ඉතින් ගැඹුරු තමයි. ඇත්තම ස්වාමීන් මේක කමටහනක් මේක භාවනාවක් නේ ස්වාමීන් වහන්සේ. ඒවනේ භාවනාව. සත්‍ය අවබෝධයක්. ප්‍රත්‍යක්ෂයි. අර භික්ෂුන් වහන්සේලා කියනවා මේ සාරිපුත්‍රයනි ආශ්‍රම සාරිපුත්‍රයන් පැහැදිලි තාමත් නිර්වුල් විසිතුයි නිර්මලයි අපේ ප්‍රත්‍යක්ෂයි අපේ අවබෝධයි. මේක එකින් එක අහනවා. එකින් එක විස්තර කරනවා. දැන් බලන්න මේ සම්මාදිට සූත්‍රයේ දැන් අදින් අවසන් කරන අපි ධර්මදේශනා කීයක් කිව්වද? මේ 5 6ද මම? 6 වෙනි එක ස්වාමීන්. 10. ඒ සූත්‍රයේ පේනවද දීර්ඝ? එහෙමයි. ප්‍රශ්න එහෙම තියෙනවද? ප්‍රශ්න තියෙනවා නම් පින්නත් ඔය සියලු දාහටම දැන් ස්වාමීන් වහන්සේගෙන් ඒ ධර්ම ගැටළු ඉදිරිපත් කරන්න. ස්වාමීන් වහන්සේ අවසරයි. ස්වාමීන් වහන්සේ දැන් ඔය ස්වාමීන් වහන්සේ අන්තිමට ඉවර කරනකොට කිව්වේ පටිච්චසමුපාදය තමයි කළේ. ඒතර ස්වාමීන් වහන්සේ හැම බලාගෙන ගියාම අවිද්‍යාවේ ඉඳලා අන්තිමට ජාති ජරා වෙනකල්ම හැම එකින් එකට ප්‍රත්‍යක් වෙලා තියෙන්නේ. ඒතර ස්වාමීන් වහන්සේ උත්තරදී
අපි ඔය පටිසම්පාදය නැත්තම් අපි ඇත්ත දැන ගැනීමට නම් නුවණින් දැන ගැනීමට අපි කොතනින්ද ප්‍රත්‍ය වෙන එක නවත්තන්න ඕනේ. සාමාන්‍යයෙන් කියන්නේ අවිද්‍යාවෙන් කියලා. ඒතර අවිද්‍යාවද නවත්තන්න ඕනේ ස්වාමීන් වහන්සේ මේ හේතුව ඵලයක් නොවි සිටින්න. කොතනින්ද පටන් ගන්න ඕනේ ස්වාමීන් වහන්සේ? ආශ්‍රව ප්‍රහීන කිරීමෙන් නවත්තන්නත් පුළුවන්. සංස්කාර හඩ නොගැනීමෙන් නවත්තන්නත් පුළුවන්. වේදනා පත්‍ය තණ්හා කියන තැනින් එතනින් නවත්තන්නත් පුළුවන්. උපාදාන පත්‍ය භව කියන තැන එතනින් නවත්තන්නත් පුළුවන්. ඔය තැන් කීපයකින් නවත්තන්න පුළුවන්. සියලු ආශ්‍රයයන් ප්‍රහීනද කාමාශ්‍රව, භවආශ්‍රව, ditthියාශ්‍රව, විද්‍යාශ්‍රව සියලු ආශ්‍රවයන් ප්‍රහීන නම් අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්න දෙයක් නැහැ. එතනින් ප්‍රවෘත්ති ඉවරයි. හරි ආශ්‍රව අවිද්‍යාවට ප්‍රත්‍ය වෙලා අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙනවනේ. හොඳයි අපි සංස්කාර ටික නැවතුවොත් පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිත්‍යාභි සංකාර ඒ සියල්ල නැවතුවොත් ප්‍රතිසන්දි විඥානයක් නැහැ. හරිද? ඒතර වර්තමාන භවයේ දැන් අපිට ලැබිලා තියෙනවානේ විඥාන, නාම රූප, සලආයතන, පස්ස වේදනා පහක් අපිට ලැබිලා තියෙනවා. හරිද? අපි දැන් ගියේ නැත්තම් තණ්හාව තියෙනවා නම් තම අවිද්‍යාවක් තියෙනවා. තණ්හාව තියෙනවා නම් උපාදානයක් තියෙනවා. ඒතර අවිද්‍යාව තියෙනවා නම් අපි සංස්කාර හදනවා. උපාදානය තියෙනවා නම් ආයි කර්ම භව හදනවා. ඒතර අවිද්‍යා සංඛාරා තණ්හා උපාදාන භව වර්තමාන හේතු. හරිද? අනාගත ඵල හදනවායි විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. එහෙනම් මෙතනින් අයින් කරන්න පුළුවන්. කොහෙන්ද? මම කියවනේ ඵල හේතු සම්බන්ධයක් තියෙන්නේ කියලා. විඳින දේ පිළිබඳව ඇලෙන්න එපා කියලා. රාතන් වහන්සේ උතරින් නවත්තන. එතන නවත්තන්න පුළුවන්. උපාදාන පත්‍ය භව කියන තැනින් නවත්තන්න පුළුවන්. කාම උපාදාන, භව උපාදාන, ditthි උපාදාන, අන්තවාද උපාදාන. සියලු උපාදානයන් අතහැරියොත් ඒ ප්‍රසංගයන්නේ. කර්මශේනේ. කර්මශේ වෙනවා. කර්ම පවතින උපාදානය තුල. තණ්හා උපාදාන තියෙනවා නම් කර්ම ක්‍රියාත්මක වෙනවා. කර්මශේ වෙන්නේ. කර්මශේ වෙන්නේ තණ්හා උපාදාන අයින් කරගත්තා. පැහැදිලිද? ස්වාමීන් වහන්සේ සමාන ස්වාමීන් වහන්සේ එතකොට එකින් එක එතනින් අපිට ඕන තැනින් නවත්තන්න ගියොත් එතන පංච උපාදානස්කන්ධය එතකොට ඇති වෙලා ඉවරයිනේ ස්වාමීන් වහන්සේ. එතකොට පංච උපාදානස්කන්ධය මොකද වෙන්නේ? නෑනේ සංස්කාර පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිත්‍යභි සංකාර. ඒතකොට ඒවා සියල්ල සංස්කාර හදන්නේ. දිත්තේ දිත්ත මත්තා. සුතේ සුත මත්තා, මුතේ මුත මත්තා, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තා. දැක්කොත් දැක්කා, ඇහුනොත් ඇහුණා, දැනුනොත් දැනුණා. ගාරමුණක් ගත්තද එතනින් ඉවරයි. විතක්ක විචාර වලට යන්න දෙන්නේ නැහැ. විතක්ක විචාර වලට ගියොත් සංස්කාර බලවත් වෙනවා. නැද්ද? කල්පනා කරනවා, සොයා බලනවා. දාරු චිරියට මොනවද කිව්වේ බුදුරජාණන් වහන්සේ? කිලෝමීටර් 400 ගාණක් ආවි දරපතුරු ඇඳගෙන නේද? ඔයා හිතුවේ ඒකෙන් තමයි විමුක්තිය හම්බෙන්නේ කියලා. ඔක්කොම අතහැරලා දාලා. හැබැයි බුද්ධ කියන වචනේ ඇවිච්ච ගම ඒක අර අතීත ප්‍රවෘත්තියත් එක්ක සිත ශනේ පැහැදුනා. කොහෙද ඉන්නේ කියලා ඇහුවා. සොයාගෙන ආවා. එතකොට පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩින වෙලාවේ නාරිචුරිය අහනවා. අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම බොහොම දුර ඉඳලා ආවේ. මට කෙටියෙන් ධර්ම දේශනාවක් කරන්න පුළුවන්. දැන් කිව්වනේ බෑ කියලා මම මේ පිණ්ඩපාත යනවා කියලා. දෙවෙනි වරත් ඇහුවනේ. තුන්වෙනි වරත් ඇහුවනේ. අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ පිණ්ඩපාතේ ගිහිල්ලා එනකම් මම ඉඳීද දන්නේ නැහනේ. අනේ මගේ ඉතිස්සලා මගේ මරණය සිද්ධ වුණොත් මං අසරණ වෙනවනේ. ඒක නිසා මට කෙටියෙන් ධර්මයක් දේශනා කරන්න. දිත්තේ දිත්ත මත්තා, සුතේ සුත මත්තා, මුතේ මුත මත්තා, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තා කිව්වා. ඔය ඇති කිව්වා. කියනකොට රහත් වෙලා ඉවරයි. දැන් බුදුරජාණන් වහන්සේ දැක්ක රහත් වෙලා ඉවරයි. හැබැයි ඒ පිටු භාවය ප්‍රවේදි කරන්නේ. පිරිකර හොයාගෙන ඉන්න කිව්වා. දැන් පිරිකර හොයාගෙන ඉන්න ගියා අර එළදෙනක් පෙර සංසාරේ දන්නව නේද කර්මය? මොකක්ද? එතකොට එළදෙනක් එදා පැටිය බිහි කරපු එළදෙන එල්ල මැරුවා. ඒතර වික්ෂුන් වහන්සේලාට මේක ගැටලුවක් වුණා. මේ බුදුරජාන් වහන්සේ මේ වචන දෙක තුනකින් දේශනා කරපු ධර්මය එයා ගත්තද එයා අවබෝධ කරගත්තද එයාට මොකද වුනේ? එයාගේ ගතිය කොහොමද කියලා ඇහුවා. දාරුචිරිය පින්නප්පා රාතන් වහන්සේ නමක් කිව්වා. ඒතර දැන් කොච්චර කොහොමද උන්නේ? දිත්තේ දිත්ත මත්තා.
එතකොට අතීත අනාගතේ ඔක්කොම අතහැරියානේ. කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර, පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිත්‍යභි සංකාර. සියලු සංස්කාරයන් පිළිබඳව තියෙන උපාදාන ඔක්කොම අතහැරියද? එයි ස්වාමීන් ඉතින් හැබැයි ස්වාමීන් අවසරයි මේ හැබැයි පුඤ්ඤාභි සංකාර අකුණාභි සංකාර කියන ඒවා වෙනකොට ස්වාමීන් එතකොට අතනේදී සම්පස්ස චේතනාව හැදිලා ඉවරයි සංකාරයක් වෙනවයි කියන ස්වාමීන් අපි පංච උපාදානස්කන්ධයෙන් ඒ ක්‍රියා ඒක හිත හැදිලා ඉවරයි. එතකොට එතන ඇලීම ඇති වෙලා ඉවරයි. එතකොට කොහොම ස්වාමීන් අපි ඒක නැති කරන්නේ? රහතන් වහන්සේට පංච උපාදානස්කන්ධයක් නැහැ නේ පංචස්කන්ධයක් විතරනේ තියෙන්නේ. පංච උපාදානස්කන්ධ රහතන් වහන්සේට නේ. පංචස්කන්ධ රහතන් වහන්සේ නෙමෙයි ස්වාමීන් පුතග්ජනයම මනුස්ස පුතග්ජනයෙකුට. ඉතින් පුතග්ජන පුජ්‍යලයා ඒක තමයි මම කිව්වේ අතහරින්නේ සංස්කාර පිළිබඳව. ධර්මය අවබෝධ කරගත්තට පස්සේ ප්‍රත්‍යක්ෂ කරගත්තට පස්සේ අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. හරිද? කුසලොත් නැවත භවයක් හදාන්න තරම් ඕලාරික ග්‍රෝස් වෙන්නේ නැහැ කුසල්. හැබැයි කුසල් තමයි කුසල් සිත් තමයි හටගන්නේ. හැබැයි ඒවා නැවත ප්‍රතිසංඛ්‍යා කරන් දෙන්න තරම් බලවත් නැහැ. කර්ම බවටපත් වෙන්නේ. කර්ම විඥාන බවටපත් වෙන්නේ. තේරෙනවද? පෘථග්ජන ස්වභාවයේ ඇති තමයි අර කර්ම විඥාන හදන. ඒ කියන්නේ සංස්කාරات එක්ක බැටලිලා තියෙනවා. සංස්කාරات එක්ක බැටලිලා තියෙනවා විඥානය. එයා ප්‍රසංගයකට බහිනවම තමයි. ඒකයි. තේරෙනවද? තේරෙනවා. දැන් තෘෂ්ණාව සහමුලින් අයින් කරලා බලන්න. අර නන්දි රාග සහගත ස්වභාවය සහමුලින්ම අයින් කළොත් එයාගේ සිත කොයි වගේද? ඇලීමක් නැහැ සෝනස්. ඇලීමක් තියනවද ගැටීමක් තියනවද? ඒතකොට එයා විතර්ක විචාර වලට යනවද? නෑ සර්. තණ්හාව තියෙනකම්, උපාදානිය තියෙනකම්, අවිද්‍යාව තියෙනකම් විතර්ක විචාර වලට යනවා. කල්පනා කරනවා, සොයා බලනවා. කල්පනා කරනවා, සොයා බලනවා. කල්පනා කරනවා, සොයා බලනවාද? සංස්කාර වැඩෙනවා. සංස්කාර වැඩෙනවද? එහෙනම් බහිනවා. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, උපපාද. තේරුණාද කිව්වේ? දැන් හරි. පැහැදිලි ස්වාමීන් මට හොඳටම තේරුණා. බොහෝ පින් ස්වාමීන් අවසරයි ස්වාමීන් වහන්සේ දැන් අපි පිනක් කරලා පුඤ්ඤාභි සංකාරයක් කරලා අපි කිමු රුවන්වැලි මාසය ළඟට ගිහිල්ලා අපි පිනක් සිද්ධ කරනවා මල් පූජා කරා කියලා හිතමුකෝ අපි මල් ටික බොහොම සද්‍රාවෙන් සිත එකඟ කමින් මල් ටික පූජා කරලා ඉවර වෙලා අපි ඉවර වුණයින් පස්සේ ඒ මොහොතේම අපි ඒ මල් පූජා කරන ගත්ත සිතුවිලි ටික විදර්ශනාව කළොත් අපි එතනින් ස්වාමින් වහන්සේ පුඤ්ඤාභි සංකාරයෙන් අයින් වෙලා විදර්ශනාවකට යවෙනවාද? ඒ කියන්නේ අපේ නිවන් සිතුවිලි එතනදී ඇති වෙනවද? අර පුඤ්ඤාභි සංකාරයත් උදව් කරගෙන. එතකොට පුඤ්ඤාභි සංකාරයෙන් අපි මිදී විදර්ශනාවට සිත යොමු වෙනවද? යොමු වෙනවා ස්වාමින් වහන්සේ අපිට හේතුඵල දහම අනුව අපිට නිවන් ළඟාවීමක් සිදු වෙනවද? ඒ අවස්ථාවේදී සිත හැසිරුණේ මොකද කියලා තමන් නෝනින් දකින්න ඕනේ. තමන්ගේ සිත හැසිරෙන ආකාරයක් තියෙනවනේ. කුසල පැත්තටනේ සිත හැසිරුනේ. එහෙමයි. ඔව්. කුසල පැත්තට සිත හොඳට හැසිරුණා. හැබැයි තමන්ගේ එතන තියෙනවද ප්‍රාර්ථනා ප්‍රණිතියක්? ඒ කියන්නේ ප්‍රාර්ථනාව නිවන්. ප්‍රාර්ථනාව නිවන නම් ඒ තමයි ප්‍රඥාව. ඒ කියන්නේ ප්‍රඥාවත් එක්ක තමයි කුසල සිත. එහෙමයි. එයි ප්‍රාර්ථනා කළ තියෙන නිවන. එහෙමයි. ඒකෝට එහෙනම් බව ප්‍රාර්ථනා කළා නැහැ. ඒතර බව ප්‍රාර්ථනා කළා නැත්තම් නිවම නම් අරමුණු කරලා ඒ සිකුසල් සිතුවිලි ටික හැදුවේ ඒ කුසල් සිතුවිල්ල නියත වශයෙන්ම ප්‍රත්‍ය වෙන්නේ උපකාර වෙන්නේ නිවනටමයි. එහෙමයි. තේරෙනවද? ඔව්. එහෙමයි. ඒක උපාදාන කරගත්තොත් ඒ පින්කම උපාදාන කරගත්තොත් ඒ පින්කම පිළිබඳව ඇලුනොත් ඒ පින්කම සිද්ධ කළේ මම කියලා ගත්තොත් ඒ පින්කම සිද්ධ කළේ මම කියලා ගත්තොත් ඉති. මමද ඒ පින්කම සිද්ධ කරේ? නෑ. අය උපකාර කරගෙන සිතුවිලි ටික හසුරව ගත්තා. එහෙමයි. එහෙනම් සිතුවිලි ටිකක් නේ හසුරව ගත්ත ශරීරය උපකාර කරගෙන මල්පට්ටිය ගත්තේ දෝදට. හැබැයි සිතෙන් තමයි මේ කටයුතු කළේ ඔක්කොම. සිත මූලික. එහෙමයි. එහෙනම් සිත හැසිරිච්ච ආකාරය තමයි ඊගා භවයට ප්‍රත්‍ය වෙන්නේ. එතකොට දැන් එතන අපි පුඤ්ඤාභි සංකාරයක් තමයි. එතකොට කුසල් සිතුවිල්ලක්. හැබැයි ඒක අපි උපකාර කරගන්නේ අපි නිවනට. මට මේක නිවනට උපකාරී වීම. නිර්වාණ අවබෝධයේ පිණිස මට චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වීම පිණිස මේ පින්සිත විදි උපකාර වේවා. අන්න
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක රණ එහෙමයි. විදර්ශනා ප්‍රඥාවයි. ඒක රණ එහෙමයි. විදර්ශනා ප්‍රඥාව. මොකද නිවන හොයනවා නම් යම් කිසි පුද්ගලයෙක් යා නියත වශයෙන්ම විදර්ශනාවට එන්න ඕනේ. විදර්ශනාවෙන් එහෙමයි. තොර නිවනක් නැහැ. එහෙනම් එතකොට යාට ඒ සිතුවිලි ආවේ විදර්ශනා ප්‍රඥාවත් එක්ක. එහෙනම් විදර්ශනා ප්‍රඥාවත් එක්ක ආවනම් ඒක ලෞකික සම්මාදිට්ඨිය නෙමෙයි. ඒක ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒ පිළිබඳව කල්පනා කිරීම ලෞකික සංකප්පය නෙමෙයි ලෝකෝත්තර සංකප්පය. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳටම පැහැදිලි වුණා ඔබ වහන්සේට. තිරුවන් සරණයි. ඒක සර්. තව තියෙනවද? ප්‍රශ්න තියෙනවද? සානහස මට ටිකක් මේ ප්‍රවෘත්ති විඥානය පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් සාන ප්‍රවෘත්ති විඥානය. ප්‍රවෘත්ති පැවැත්මයි. ඉතින් අසයි රූපය නිසා හටගන්න සිත ප්‍රවෘත්තියදී තියෙන්නේ. පැවැත්මයි. එතකොට මේ ප්‍රත්‍යයට අනුරූපව නෙමෙයිද මේ ඵලෙ? ප්‍රවෘත්ති කියන්නේ පැවැත්ම. දැන් මහත්ය දැන් ඔතන ඉඳගෙන වටපිට බලනකොට ඒ ඇහැට පේනවාද යම් රූපයක් ඒ අනුව සිතක් හැදෙනවද? ඒක තමයි ප්‍රවෘත්ති විපාක විඥානය. පැවැත්මේදී ලැබෙන විපාක විඥානය. ඔතන ඉඳගෙන යම් ශබ්දයක් අහනවද? ඒක තමයි ප්‍රවෘත්තියේදී ලැබෙන විපාක විඥානය. ඔතන ඉඳගෙන යම් ගඳක් සුවඳක් ලැබෙනවද? ඒක තමයි ප්‍රවෘත්තියේදී පැවැත්මේදී ලැබෙන විපාක විඥානය. ඔය නිවසේ ඉඳගෙන යම් ආහාරයක් අනුභව කරනවද? ප්‍රණීත හෝ එහෙම නැත්නම් අප්‍රණීත හෝ ආහාරයක් අනුභව කරනවද? ඒක ප්‍රවෘත්තියේදී ලැබෙන විපාක විඥානය. ශරීරයට උතන්දි ලැබෙනවද යම් සීතයක් යම් උෂ්ණයක්? ඒක ඒ තුල ඇති වෙනවද සිතුවිල්ලක් කාය විඥානයක්? ඒක ප්‍රවෘත්ති විපාක විඥානය. ඔතන ඉඳලා ගන්නවද යම් මනසින් යම් ආරම්භණයක් අරමුණක්? ඒක විපාක විඥානය. ප්‍රවෘත්තිය ලැබෙන විපාක විඥානය. තේරෙනවද? ඒක සානහස ජීවත් වෙන හැම තත්පරයකදීම ගන්න හැම සිතුවිල්ලකදීම ඒ විඥානය තමයි අපි පැවැත්මට ගන්නෙ නේ සානහස. ප්‍රවෘත්ති චක්ක විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන ප්‍රවෘත්තියදී. හේතුන්ගෙන් හටගන්නේ මේ සෑම විඥානයක්ම හටගන්නේ. ඒ තැන තියෙන ඒ දේවල් අනුව නෙමෙයි. එහෙමයි. ඔව්. ඒක තමයි ප්‍රවෘත්ති විපාක කියන්නේ. ප්‍රවෘත්ති විඥානි. පැවැත්මදී ලැබෙන හටගන්න සිත්. ඒ අඳුර. ප්‍රතිසන්දි විඥානය වෙනයි. කර්මයක් එක්ක පැටලිලා ආපු විඥානය තමයි ප්‍රතිසන්දියදී දෙන්නේ. භව දෙක සම්බන්ධ කරන්නේ. ත්‍ෘති ප්‍රතිසන්දි දෙක සම්බන්ධ කරන්නේ. පැහැදිලි සානහස. පැහැදිලිද? තා පැහැදිලි සානහස බොහොම පිං. සානහස දැන් අද පැය දෙකකට ආසන්න කාලයක් අපි දේශනාව නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔව්. ඔබ වහන්සේ පටිච්චසමුප්පාදයේ ශාලාව තුලත් පිරිසක් බණ අහනවා. අද ඒගොල්ලන්ගෙත් ආරමුණක් තියෙනවා. එයාගේ ස්වාමියා නැති වුණා මේ 3 මාසයකට ඉස්සෙල්ලා එයාගේ එකම පුතුණුවන් අවුරුදු 18 සසොන් විමන්ත කියලා අවුරුදු 18යි පුතා නැති වුණා. මේ තමයි ලෝකේ ස්වභාවය. ඒ වෙනුවෙන් අද දහවල් මහා සංඝගත දක්ෂිනාවක් දුන්නා මේ විහාරස්ථානයේ මේ ශාලාව තුල. මේ පිරිසත් මෙතන ඉඳගෙන මේ බණ ටික අහනවා. ඉතින් පේනවා නේද ස්වභාවය ලෝකේ. ස්වාමියා ඒ එකම පුතුණුවන් නැති වෙච්ච ඒ මේ මානසික පීඩනය උඩ තමයි ඒ ස්වාමියාත් හදිසිය පරිලව ගියේ. ඒකට දැන් ස්වාමියාත් නැහැ එකම පුතුණුවනුත් නැහැ. අර පටාචාරාවට වෙච්ච දේෙන් පොඩ්ඩක් අඩුවෙන් තමයි වෙලා තියෙන්නේ. තේරෙනවද? මේ තමයි මේ ලෝකේ සංසාරේ. ඒ යසබ. සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි. අද හිතේට එට නැහැ. ඒ අඳුර. එතකොට මේ පටිච්ච සමුප්පාදය තුළ අනිත්‍ය දර්ශනය වෙනවද? අනිවාර්යෙන් ස්වාමී. එහි අඳුර. අනිත්‍යයි කියලා මෙනෙහි කරලා වැඩක් වෙන්නේ නැහැ. නුවණින් දකින්න. අනිත්‍ය නුවණින් දකින්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. ඔබ වහන්සේ පටිච්චසමුප්පාදයේ හේතුඵල වශයෙන් විස්තර කරානේ. එතකොට අපි ස්වාමීන් වහන්සේ ඒ පටිච්චසමුප්පාදයේ අපිට පැහැදිලි තැනක්ද නිතරම මනසිකාර කරන්න ඕනේ විදර්ශනාවට ලක් කරන්න ඕනේ. ඔක්කොම කරුණු නෙමෙයි නේද ස්වාමීන් වහන්සේ? ඔක්කොම බලන්න ඕනේ. එකින් එක උඩ බලන්න ප්‍රත්‍ය වෙනවද කියලා. ඔය සුද්ධ එතකොට විදර්ශනාව. ආශ්‍රව වලින් ඉඳලා පැහැදිලි සුද්ධ විදර්ශනාව. පටිච්චසමුප්පාදයේ එක කරුණු මේ එන කරුණු ඉදිරි කරුණට ප්‍රත්‍ය වෙන්නේ කොහොමද? වෙනවද? කොච්චර වෙලාවක් පවතිනවද? කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? අදට බලන්න.
සියලුම කරුණු හැම මොහොතකම අපේ සිතවිල්ලක් කෙනකොට අපි ඒක පටිච්චසමුපාදයට ගලපලා බලන්න ඕනේද? එහෙම නැත්නම් අපිට අර ගොඩක් දැනෙන එක කරුණකින් බලපුවාම ඇද්ද? නෑ ඔක්කොම බලන්න. ඔක්කොම බලන්න. ඕකෙම තියෙන අවසානයේට දුක්ඛාර සත්‍ය. මම පටිච්චසමුපාදයේ මගේ වීඩියෝ 5ක් තියෙනවනේ. YouTube එකේ තියෙනවා වීඩියෝ 5ක්. දෙකේ තියෙනවා නේද අවසානයේ. දැන් කොහෙන්ද මොන ධර්මතාවයක් අරගත්තත් මොන ධර්මතාවය, ඒ කියන්නේ මේ නාම රූප දෙකේ මොන ධර්මතාවයක පැවැත්මකට දුන්නත් කොහෙද ගිහිල්ලා නවත්තන්නේ. දැන් අපි කියමු රූපය කියලා. රූපස්කන්ධයම ගමු. එතකොට ඒ රූපස්කන්ධේ ක්‍රියාත්මක වෙන්න නාමයක් ඕනමනේ. නාමය ක්‍රියාත්මක වෙනවනේ. අර මේ අරූපාවචර ධානවල හැර. එතකොට නාම රූප දෙක ක්‍රියාත්මක වෙනවා නම් ආයතන 6ක් පහළ වෙනවනේ. ආයතන 6ක් පහළ වෙනවා නම් ස්පර්ශ 6ක් සිද්ධ වෙනවනේ. ස්පර්ශ 6ක් සිද්ධ වෙනවා නම් විදීම් 6ක් තියෙනවනේ. විදීම් 6ක් තියෙනවා නම් ඇලීම් 6ක් තියෙනවනේ. ඇලීම් 6ක් තියෙනවා නම් උපාදාන 4ක් තියෙනවනේ. උපාදාන 4ක් තියෙනවා නම් නැවත කර්ම කරනවනේ. කර්ම කරනවා නම් නැවත භවයක් හැදෙනවනේ. භවයක් හැදුනොත් ආයි පහල කරනවනේ ජාතිනේ. එතන ඉඳලා මොනවද හම්බෙන්නේ? කරා මරණ, ශෝක, පරිදේව, දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ. එතකොට බලන්න අපි දුකට නෙමෙයිද මේ ගිහින් දාලා තියෙන්නේ කියලා. දැන් නාම ධර්මයක් ගත්තත් ඒකනේ. දැන් විඥානයත් එක්කනේ පැටලිලා තියෙන වේදනා, සංඥා, සංකාර මේ ඔක්කොම පැටලිලා තියෙන විඥානයත් එක්කනේ. ඒතර විඥානීය ක්‍රියාත්මක වෙනවා නම් විඥාන පත්‍ය නාම රූප. නාම රූප පත්‍ය සලආයතන. සලආයතන පත්‍ය පස්ස. ආයතනෙන් දිගටම බලන්න ගිහිල්ලා. ගිහින් නවත්තන්නේ දුක කියන තැනනේ. ඒක සත්‍යයක් නෑ. එහෙම. ආර්ය සත්‍යයක් ඒක. එතනින් යාට යන්න බෑ දුක කියන තැන ගිහිල්ලා දානවා අපි. එතන හිර කරලා තියෙන්නේ නෑ. දැන් නැත්ද? දැන් කරා නැත්ද? ව්‍යාධි නැත්ද? මරණ නැත්ද? ශෝක නැත්ද? කනගාටු හැඬීම් වැළපීම් දුක්ඛ දෝමනස්යක් දැන් නැද්ද? තියෙනවනේ. දැන් ඔය ටික උරුම කරගන්න නේද අපි මේ විඥානයේ පැවැත්ම හිතුවේ. හා? දැන් එතකොට ඒක දුක කියන එක ආර්ය සත්‍යයක්ද නැද්ද? එහෙමයි ආර්ය සත්‍යය. ඔව්. එතකොට ආපස්සට පරීක්ෂා කරන්න හේතු අහුවෙනවා. දැන් විඥාණයට හේතු සංස්කාරනේ. සංකාරපච්චය විඥාන. හරිද? සංස්කාරයට හේතු අවිද්‍යාව. අවිද්‍යාවට හේතු ආශ්‍රව. ආශ්‍රව කියන්නේ නන්දි රාගය හේවත් චන්ද රාගය. ඒවත් තණ්හාවයි. ආශ්‍රව කියන්නේ. ආශ්‍රව කියන්නේ ඇලෙනවා කියන එක. එතකොට දැන් තණ්හාව කියන්නේ සමුදාය සත්‍යනේ. උලට පරීක්ෂා කරාම හේතු අහුවෙනවා. අගට පරීක්ෂා කරන්න ඵලය අහුවෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු චතුරාර්ය සත්‍යම අහුවෙනවා. අරේ මම මේ හේතු අයින් කරන්න ඕනේ. මොකක්ද අයින් කරන්නේ? ආශ්‍රව හේවත් චන්ද රාගය හේවත් නන්දි රාගය හේවත් තණ්හාව අයින් කරන්න ඕනේ. අන්න සමුදාය. එතකොට චතුරාර්ය සත්‍යය. ඒක සමුදාය සත්‍යයක්. ඒක සත්‍යයක්. හේතු අයින් කරොත් අර කරුණ ඔක්කොම වැටෙනව නේද? එහෙමයි. ආශ්‍රම නැත්තම් ආශ්‍රව කියන්නේ චන්ද රාගය. ප්‍රශ්නාව. එහෙනයි සමුදාය සත්‍යනේ. එහෙනම් එතකොට චතුරාර්ය සත්‍යයෙන් දැන් දැක්ක දුක්ඛාරය සත්‍ය අගට පරීක්ෂා කරාම දුක කියන එක අවබෝධ වෙනවා. මුලට පරීක්ෂා කරාම හේතුව අවබෝධ වෙනවා. සමුදාය සත්‍ය. එහෙනම් හේතු අයින් කරන්න ඕනේ නැද්ද? අයින් කරන්න ඕනේ අනිවාර්යයෙන්. ඒ තමයි නිරෝධය. එවත් නිවන. ඒකට යන මාර්ගය ආර්ය සමාධි. සීල සමාධි ප්‍රඥා. දැන් හරිද? හරි ස්වාමීන් වහන්සේ. ගොඩාක් පිං තෙරුවන් සරණයි. වනාස අවසරයි. අදත් අපිට බොහෝ වටිනා ධර්ම පර්යායක් දේශනා කළ අපේ ආර්ය දසක ලොකු ස්වාමීන් වහන්සේට බොහෝ පිං අත් වේවායි මා ප්‍රාර්ථනා කරමි. අප ගැන බොහෝ අනුකම්පාවෙන් අපට ධර්මයේ දේශනා කර සසර දුකින් නිවනට දොර ඇර දෙන ඔබ වහන්සේට අජරාමර නිවන් සොය මම ප්‍රාර්ථනා කරමි. සාදු සාදු. හොඳයි එන රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් අපි ඔය ධර්මයේ ශ්‍රවණය කරපු සියලු දෙනාටත් විශේෂයෙන් මේ අද දහවල මහා දානයක් දීලා මේ තමන්ගේ ආදරණීය ස්වාමියා වෙනුවෙන් මේ පුතණුවන් වෙනුවෙන් පින්කම් රාශියක් සිද්ධ කළා. ඒ ස්වාමියාත් ඒ පුතණුවන් සිහිපත් කරනවා. සියලු දෙනා නමින් පරලෝකපත් ඥාතීන් නැත් ඒ සියලු ඥාතීන් සිහිපත් කරගෙන ඉදම් මේ ඥාතිනම් හෝතු කියන ගාථාවන් කියන්නේ. වල කියන්නේ ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා. සියලු දෙවියෝත් මේ පින් අනුමෝදන් වේවා.
දෙවියනොත් උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මම් පරං සාදු. රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දම් ප්‍රසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටියා සද්දා සීල දයා වාසං බුද්ධ පුත්තං නමः. සාදු සාදු. සුඛියෝ නිපාන පච්චය හොතු. සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝධ වේවා. සෑම දිනාටම ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනාව අවසරයි. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි සියලු දෙනාටම. සදා වන්දනීය පූජනීය නම කියන්න අවසරයි තපෝවනයේ අරියද්දති ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් සහ ඊ타මත් කරුණාවෙන් මෙම ගැඹුරු දහම් කරුණු අප සියලු දෙනාටම වැටහෙන පරිදි දේශනා කළ ඔබ වහන්සේට දෙපා නැමෙද নমස්කාර කරමි. මෙම උතුම් ශාසනික මෙහෙවර চিරාත් කාලයක් කරගෙන යාමට ඔබ වහන්සේට අවශ්‍ය නිදුක් නිරෝගී කායික මානසික සුවපත් භාවය ලැබේවායි අප සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට මෙම ධර්ම දානමය කුසලයේ හේතු වාසනා වේවා. තවද මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවන් පටිගත කර අන්තර්ජාලයට නිකුත් කර එය බොහෝ දෙනෙකුට ශ්‍රවණය කිරීමට සලස්වන අපගේ හිතවත් නාමල් ප්‍රේමරත්න මහතාටත් එම පවුලේ සියලු දෙනාටමත් මෙම ධර්ම දේශනාමය කුසලය නිවන් මාර්ගය පූර්ණය කර ගැනීමට හේතු වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. මෙම ධර්ම දේශනාවට සම්බන්ධ වූ පින්වත් සියලුම දෙනා ඇතුළු ලෝවාසී සියලු සත්වයන්ටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.